Okay, very good evening to all of you. සුබ සන්ධ්‍යාවක් ආදරණීය දරුවෝ හැමෝටම. ඉතින් බ්‍රහස්පතින්දා දවස අපි වෙන් කරගෙන හිටියට බ්‍රහස්පතින්දා දවස් දෙකක් විතර අපිට පන්තිය පවත්වන්න බැරි වුණා යම් ගැටලු පැන නැගිච්ච නිසා. නමුත් පුතේ අද දවසේ අපි වෙන් කරගත්ත විදියටම Thursday grade 11 class එක බ්‍රහස්පතින්දා 11 වසර පන්තිය පවත්වන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් today I'm going to discuss some model questions. අද මම යන්නේ plan කරගෙන ඉන්න පුතේ ඔයාලා එක්ක ආකෘති ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න. Model questions or the probable questions එන්න පුළුවන් විදිහේ ප්‍රශ්න සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දරුවන්ගේ යම් සහභාගීත්වය අඩුවක් තියෙනවා අද දවසේ. මේ වෙලාවෙදී දරුවෝ කීප දෙනෙක් මට පණිවිඩ එවලා තිබුණා messages එවලා තිබුණා අද වෙනත් පන්ති එයාලා ෂෙඩියුල් කරගත්තා කියලා. ඒක නිසා කීප දෙනෙක් විතරක් මම දැනුවත් කරලා තියෙනවා. එයාලා එන සාමාන්‍යයෙන් සහභාගී වෙන ප්‍රමාණයට වඩා කීප දෙනෙක් සැලකිය යුතු ප්‍රමාණයක් අදට අඩුයි. හරි. ඉතින් පුතේ දුවේ අපි සූදානම් වෙන්නේ ගොඩක් සර් චුට්ටක් හයියෙන් කියන්නකෝ. පුතේ හයියෙන් කියන්නේ ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා සර් ටිකක් අඩුවෙන් ඇහෙන්නේ. ඇහෙනවා ටිකක් අඩුවෙන් ඇහෙන්නේ. විනාඩියක් දෙන්න බලන්න. ඇහෙනවා සර් අපිට නම් හොඳට. හරි පුතේ වාගේ පැත්තෙන් චුට්ටක් සවුන්ඩ් වැඩි කරගන්නකෝ. මම මෙහි ෆුල් සවුන්ඩ් දාලා තියෙන්නේ. ඉතින් ඇහෙනවා සර්. ඔව් හරි. ඒ නිසා පුතේ තමන්ගේ පැත්තෙන් පොඩ්ඩක් සවුන්ඩ්ස් වැඩි කරගන්න. එතකොට ඔය ගැටලුව හරියාවෙයි. ඇහෙන්නේ නැති වෙන්න විදියක් නැහැ ඉතින්. හරි. හරි පුතේ. ඉතින් මේ වෙද්දි පුතේ අපි දීර්ඝ ගමනක් ඇවිල්ලා තියෙනවා. අපේ 11 වසර පන්ති ඇතුලේ දීර්ඝ ගමනක් අපි ආවා. අවුරුද්දේ මුල පටන් ගත්තට පස්සේ ග්‍රැමර් කොටස් වලින් හරිද? ග්‍රැමර් කොටස් වලින් අපි බොහෝ දුරට කියන්නේ පුතේ almost done. හරිද? සියල්ලම පාහේ ඉවර කරලා තියෙන්නේ. මොකද ග්‍රැමර් කියන එක අපි කතා කරලා ඉවරයි. හරි ව්‍යාකරණ අපි කතා කරනවා නම් අපිට කතා කරන්න කියලා ඉතුරු වෙලා තියෙන්නේ conditional sentences කොන්දේසි සහිත වැකි සහ conjunctions වල චූටි කොටසක් ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා ඒක ලොකු ගැටලුවක් නෙවෙයි පුතේ. බොහොමයක් ව්‍යාකරණ කොටස් ඉවරයි. nouns, adverbs, adjectives, verbs, ඊට පස්සේ tenses, sentence patterns ඒ දේවල් ගොඩක් දුරට අපි කතා කරලා ඉවරයි. සහ academic writing වල හරිද? ඔයාලට ලියන්න එන කොටස් වලින් පුතේ දුවේ සැලකිය යුතු ප්‍රමාණයක් අපි කතා කරලා තියෙනවා. bar graphs කතා කරා, ඊට පස්සේ pie charts කතා කරා, Venn diagrams කතා කරා, ඒවට දාලා ප්‍රශ්න අපි ඉස්සරහට කතා කරනවා, letter writing කතා කරා, notices ඒ දේවල් කතා කරා. ඉතින් පුතේ මේවා එක්කම හරිද අපි ප්‍රශ්න වලට දැන් අදිය තියන්න ඕන. ඉතින් we have to step onto the questions. We have to learn how to write answers for the questions, probable questions. අපි පුතේ the knowledge is not enough. දැනුම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හරිද? දැනුම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි තේරුම් ගන්න ඕනේ අපි ඉගෙන ගත්ත දේවල් ටික කොහොමද පාවිච්චි කරන්නේ. We should learn how to use the things we have learned so far. මේ දක්වා ඉගෙනගෙන තියෙන්නේ මොනවද? ඒ දේවල් ටික කොහොමද පාවිච්චි කරන්න කියන එක ඉගෙන ගන්න ඕනේ. ඉතින් පුතේ මෙන්න මේ කාරණාවත් චුට්ටක් කියන්න ඕනේ. දරුවෝ ගොඩක් සමහර දරුවෝ පණිවිඩ එවලා තිබුණා සර් චුට්ටක් බනින්න. මොකද වැඩ කරන්න හිතෙනවා දැන් අඩුයි. එහෙම කියලා දරුවෝ සමහර අය මැසේජස් දාලා තිබුණා. ඒ කියන්නේ පුතේ දරුවෝන්ට පන්ති කාමරයේදී නම් අපි ගොඩක් දුරට උපදෙස් ගොඩක් කතා කරනවා. ඉතින් මගෙන් ඔන්ලයින් පටන් ගත්තට පස්සේ ඉඳලා ඒ උපදෙස් දෙනවා කියන එක තරමක් අඩු කරලා අපි වැඩවලට පෙළඹුණා. හරිද? වැඩත් එක්ක තමයි අපි ඉස්සරහට ගියේ. ඉතින් ඒක නිසා දරුවෝ කියලා තිබුණා සර් චුට්ටක් පුළුවන් නම් බනින්න වැඩ කරන්න හිතෙන්න කියලා. ඉතින් එහෙම නැත්තම් මොන හරි කියන්න කියලා. ඉතින් එහෙම දේවල් තිබුණා පුතේ. ඒ නිසා හොඳට මතක තියාගන්න පුතේ. ඔයාගේ විභාගය කල්යයි කියලා ලොකු අපේක්ෂාවකින් ඉන්න එපා. මොකද දැන් උසස් පෙළත් ඔක්තෝබර් තියෙනවා කියලා යාළුවා ෂෙඩියුල් කරලා තියෙනවානේ. එතකොට මේ තියෙන තත්ත්වය මොන වගේ දෙයක් වුණත් හරිද? අපිට සිද්ධ වෙනවා විභාගයට ෆේස් කරන්න. සහ මේ දවස්වල මේ තියෙන තත්ත්වය සමහරවිට පාසල් වල තමන් අපේ දරුවන්ගේ ඇගයීම් කටයුතු නතර වෙලා තියෙන්න පුළුවන්. ඒ ගුරුවරුන් කරපු කැපවීම් පිළිබඳව යම් යම් තැන්වලදී ඒ paluduවීම් එක්ක ඉතින් පුතේ මේ දේවල් එක්ක
ගුරුවරු විදියට ඇත්තටම දැන් සමහරු ඔක කතා කරද්දි හරිම කලකිරීමෙන් ඉන්න වෙලාවක් තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි පුතේ සමහරු කියන්නේ මේ අර නිකන් පඩි ගන්නවා. ඒ වගේ අදහස් තිබෙනවා පාසල් ගුරුවරුන්ට. හරිද? පාසල් ගුරුවරු වෙනුවෙන් මොකද අපි යම් තැනක ඉන්නවා නම් පුතේ ඉන්නේ පාසල හින්දා. හරිද? අපේ අත්දැකීම් වැඩි වෙලා තියෙනවා නම් අපි ගත්ත හැම දෙයක්ම අපේ ජීවිතවල උඩට අරගෙන එන්න කරපු හැම දෙයක්ම අපි අරගෙන තියෙන පුතේ පාසල් පද්ධතියෙන් අපේ ගුරුවරුන්ගෙන්. ඉතින් ඒක නිසා ඒ තියෙන තත්ත්වයන් එක්ක සමහර විට ඔයාගේ අධ්‍යයන කටයුතු ටිකක් පහළට වැටලා තියෙන්න පුළුවන්. නමුත් ඔයාගේ පැත්තෙන් ඔයාට පුළුවන් you have to manage this situation. මේ තත්ත්වය පුතේ අනිවාර්යෙන් ඔයා කළමනාකරණය කරගන්න ඕනේ ඔයාගේ ඉදිරි ගමන වෙනුවෙන්. මොකද හීන කියන දේවල් පුතේ මං කියලා තියෙනවා. හරිද? නිතරම මං ඔයාලට කියන දෙයක් තමයි අපේ හීන අපිට තියෙන ඉලක්කයන් අපේ හීන වෙන්න බෑ. හරි? මොකද අපිට ඉලක්කයක් තියෙනවා නම් ඒක හීනයක් වෙලා හැමදාකම තියෙන්න බෑ පුතේ. ඒක හැබෑ වෙන දවසක් එන්න ඕනේ. හරි? ඒ නිසා මම ඔයාලට කියනවා හැම දවසක මේක ඔළුවේ තියාගන්න. අපි ඉලක්කයක් තියෙන්නේ අපිට හීනයක් තියෙන්නේ ඒක හැබෑ කරගන්න. හරි? ඒ නිසා ඒ වෙනුවෙන් ඔයා වැඩ කරන්න ඕනේ. ඒකෙදී වැදගත්ම දෙයක් තමයි මේ අධ්‍යාපනය. අධ්‍යාපනය කියන්නේ පුතේ වැදගත්ම දේ. ඉතින් ඔයාට විභාග ටික එනවා. ඒ විභාග මට්ටමට යන්න ඕනේ. ඒ වෙනුවෙන් ඔයාට ඉලක්ක කරලා පාඩම් කරන්න පෙළ පොත් ටික තියෙනවා. සහ ගොඩාක් දේවල් මේ විද්‍යාවට තියෙනවා. ඔන්ලයින් අධ්‍යාපනික ඕන තැනකින් වාට ඔන්ලයින් අධ්‍යාපනය කියන දේ ගන්න පුළුවන්. So you have to double check your knowledge. ඔයාට පුතේ පුළුවන් දෙපාරක් ඔයාගේ දැනුම check කරගන්න. දැන් වෙද්දි ගුරුවරු සමහර වෙලාවට ඔන්ලයින් කරනවා අඩුයි. සමහර අය අඩුයි. මොකද අර තමන් ගැන විශ්වාසයක් තියෙනවා නැති කියන පිරිසක් ඉන්නවනේ. ඒ නිසා ඔන්ලයින් එකේදී තියෙන වාසිය තමයි ඔයාට දැනුම ඩබල් චෙක් කරන්න පුළුවන්. මේක හරිද? මේ කෙනා කියන දේ හරිද? සහ ඔයාට ඕන කෙනෙක් එක්ක සහභාගී වෙලා සම්බන්ධ වෙලා බලන්න පුළුවන්. ඔයාට දැනුම උකහා ගන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ටික හරියට කරන්න. ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඔයාලට පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ප්ලෑන් කරගෙන යනවා. මම එදත් කිව්වා. අපි ඉස්සරහා දිනකදී ඒක අනිවාර්යයෙන්ම කරමු. අපි අදට යමු අපේ ප්‍රශ්නවලට. අපේ probable questions ටිකක් අපි කතා කරමු. ඔයා ගාව ටියුට් එක නැති වෙන්න පුළුවන්. ටියුට්ස් නැති වෙන්න පුළුවන්. මම තෝරගත්ත ප්‍රශ්න කීපයක් කතා කරන්නේ. එතකොට සමහර ඒවා ඔයාගේ ටියුට් වල probable question ටියුට් එකේ තියෙන ඒවා. සමහර ඒවා පේපර් මුකුත් නැහැ. ඔයා දැන් මේ ලැබෙන වෙලාවේදී මම දෙන වෙලාවේදී ඒවට answers දෙන්න ඕනේ. ඒවට answers fill කරන්න ඕනේ. සහ you have to think very carefully. බොහොම ප්‍රවේශමෙන් හිතන්න ඕනේ. හිතලා you have to give your answers for this probable questions. මේ ප්‍රශ්න වලට ඔයාගේ පිළිතුරු දෙන්න ඕනේ. මොකද යාළුවා නැහැ ළඟ අහන්න. ඒ නිසා අනිවාර්යෙන් තමන් සැලසුම් කරන්න මගේ උත්තරේ මේක. මගේ උත්තරේ මේක. මම දෙන්නේ මේක. සහ ඒක ලියන කොටස් වෙන්න පුළුවන්, blanks fill කරන්න ඒවා වෙන්න පුළුවන්. සහ direct indirect speech වල ප්‍රශ්න ටිකක් වැඩිපුර අපි කතා කරනවා. ඒ දේවල් වෙන්න පුළුවන්. You have to create your own answer. ඔයා පුතේ ඔයාටම ආවේනික වෙච්ච පිළිතුරක් නිර්මාණය කරන්න. සහ ඒක ඔයා අපි සාකච්ඡා කරද්දී හරිද කියලා බලන්න. එහෙනම් අපි යන් අපේ ප්‍රශ්න වලට. ඉතින් හරි. ඉතින් ඔයාට පුළුවන් මං හිතනවා පුතේ මේ වෙද්දී ඔයාට පුළුවන් ඔයාගේ probable question ටියුට් එක ගන්න. ඒක අරගෙන ඔයාට දැනුම ඩබල් චෙක් කරගන්න පුළුවන්. සහ ඒ වගේම ඔයාගේ answers ඔයාට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ sketch papers වල කටු වැඩ පොතක් අරගෙන ඒ කටු වැඩ පොතට ආවේනිකව කටු වැඩ පොත තියාගෙන ඒ කොළවල තමන්ගේ පිළිතුරු ටික නිර්මාණය කරන්න. හරිද? අපි සිලබස් කවර් කරලා පේපර්ස් කරොත් කාලය ඇතිද? එහෙම කියන්න බෑ පුතේ. මෙහෙම ඔයාලගේ විෂය නිර්දේශ අලුත් 2016 පස්සේ ආපු ටික. එතකොට පාස් පේපර්ස් විදියට පුතේ ඔයාලට තියෙන්නේ 17 18 19 20 කියන අවුරුදු 4 පේපර්ස්. හරිද? ඔයාගේ ඕන් සිලබස් එකට අදාළව. එතකොට මේකෙදි ඔයා සිලබස් එක කවර් කරනවා කියලා කියන්නේ ඔයාගේ පැත්තෙන් විය යුතු දේවල් ටිකක් තියෙනවා. හරි? පාඩම් කරන්න පුළුවන් විෂයන් පුතේ පාඩම් කරන්න. හරිද? පාඩම් කරන්න පුළුවන් විෂයන් ටික ඔයා පාඩම් කරන්න ඕනේ. හරි? පාඩම් කරලා ඔයාගේ පැත්තෙන් ඔයාට ආවරණය කරගන්න පුළුවන් දේවල් ටික ආවරණය කරන්න. මොකද උගන්වන්න ඕනේ නැහැ පුතේ හැම විෂයක්ම. අපි හිස්ටරි ගත්තොත් හිස්ටරි වෙන්න පුළුවන්, බුද්දිසම් වෙන්න පුළුවන්, සහ අනෙක් ගොඩක් විෂයක් ඔයාට පාඩම් කරගන්න පුළුවන්. ඔයා ගාව පෙළපොත තියෙනවා ඒවා. සහ අර තාර්කිකව ගොඩනැගෙන විද්‍යාව, ගණිතය වගේ විෂයන් සහ ඉංග්‍රීසි සම්බන්ධ කොටස්. ඒ වගේම අමාරු කියලා අපි හඳුන්වන ඔප්ෂනල් සබ්ජෙක්ට්ස්. එහෙම නැත්නම් අපි කියන අර තෝරාගත්ත විෂයන් වෙන්න ඔප්ෂනල් සබ්ජෙක්ට් සහ තෝරාගත්ත විෂයන්. එතකොට මේ හැම එකක්ම පුතේ ඔයාට පුළුවන් ඔයා විසින් ආවරණය කරගත යුතු කොටස ආවරණය කරලා වැඩ කරගෙන යන්න. හරි?
සෝ මේකට ග්‍රේඩ් 10 ආවට කමක් නැද්ද කියලා අහලා තිනවා. කමක් නැහැ පුතේ. ඉතින් 11 වසරේ උගන්වන දේවල් ඔයාලට ඉගෙන ගන්න වෙනවා. හැබැයි මම 11 10 වසරේ කාටවත් ලින්ක් යවුවේ නැහැ. මොකද අද තියෙන පන්තිය දවසක්. ඒ නිසා කමක් නැහැ ආවට. හරි. අපි යන් ප්‍රශ්න කීපයකට ප්‍රශ්න යන අතරේ අපි කතා කරමු පුතේ. අපිට කතා කරන්න තියෙන දේවල්. මම මුලින්ම කැමති මෙන්න මේ ප්‍රශ්නය තෝරගන්න. හරි. මෙන්න මේක තමයි පුතේ මම තෝරගත්ත ප්‍රශ්නය. හරිද? මේක තමයි මම තෝරගත්ත ප්‍රශ්නය. එතකොට දරුවන්ට පුළුවන් මේක ඔයාගේ දෙවැනි පේපර් එකේ සෙකන්ඩ් පේපර් එකේ 10 වෙනි ප්‍රශ්නය හෝ 9 වෙනි ප්‍රශ්නය විදියට එන්න පුළුවන් මාදිලී ප්‍රශ්නයක්. ඉතින් මම කැමති දරුවෝ මුලින්ම මෙන්න මේ ටිකට ආන්සර්ස් ගොඩනගනවා නම් මම මේ පේපර් එක එවනවා. හරිද? පේපර් එක එවනවා. දරුවෝ ගොඩක් කාලෙකින් මේක ටියුට් එකක් නෑ. මේක ඔයාලට දීලා නෑ තාම. හරිද? මේ ටියුට් එක ඔයාලට තාම දීලා නැහැ. කිසිම දරුවෙක් ගාව මේක නැතුව ඇති. එතකොට මේක පුතේ ඔයාට මේ දැන් උත්තර සපයන්න මම දෙන්නේ. ඒ නිසා you have to look at the screen very carefully. ඔයා බොහොම ප්‍රවේශමෙන් මේ ස්ක්‍රීන් එක දිහා බලන්න. සහ බලලා ඔයාගේ ආන්සර් එක කටුවැඩ කොලයක ගොඩනගා ගන්න. සහ ඔයාලට මම මේ පේපර් එක සාකච්ඡා කරලා ඒ කියන්නේ මේ ඔයාට පුතේ ගෙදරදි කරන්න එවුවොත් ඔයා මේක ඒ වෙලාව ඇතුළතදී උත්තර ලියන්න නැති වෙන්න පුළුවන්. සහ ලියන්න නැති වෙන්නත් පුළුවන්. හරි. ඒක නිසා තමයි මේ විදියට කරන්නේ. ඇත්තට මේක පොඩි ටෙස්ටිං එකක්. හරි. ඔයා ගත්ත දැනුම ඔයා ගාව තියනවාද කියලා බලන්න අපි මේක පාවිච්චි කරන්නේ. ඒ නිසා මම කැමති දරුවෝ මේ ප්‍රශ්නේ බලලා දරුවන්ගේ උත්තරය කටුවැඩ කොලවල ගොඩනගා ගන්නවා නම් හරි. ක්වෙස්චන් බුක් එකේ කරත් කමක් නැහැ. ඒකෙදි පුතේ ප්‍රශ්න ලියන්න එපා. හරි. මේ ප්‍රශ්න ලියන්න එපා. මේ ප්‍රශ්න ගැන හිතන්න. හිතලා උත්තරේ විතරක් ඔයා ගොඩනගන්න පුතේ. ඔයාට මං සුදුසු කාල වේලාවක් ලබා දෙනවා මේ ප්‍රශ්නය ගොඩනගන්න. ගොඩනගලා ඔයාට පුළුවන් ආන්සර්ස් ටික චෙක් කරගන්න. හරි. ඔයා ලියන්න උත්තර ටික ලියන පොතක මම මේ පේපර් එක මේක පේපර් එක කොටසක් මේ පේපර්ස් ඔයාලට එවන්නම්. එතකොට ඔයාට පුළුවන් print එකක් දාලා නැවත ඒවා තනියම කරලා චෙක් කරගන්න. හරි. දැන් මම ඔයාලගෙන් ඉල්ලනවා මෙන්න මේ ප්‍රශ්න ටිකට අදාළ පිළිතුරු ඉක්මනින් හිතන්න කියලා. මම ඔයාලට විනාඩි 5ක කාලයක් දෙන්නම් මේ ප්‍රශ්න ටිකට පිළිතුරු සපයන්න. හරි. Time starts now. TikTok. දැන් පටන් ගන්න පුතේ. ඒ අතරවාරයේ දරුවන්ට යම් ගැටලුවක් තියෙන තැනක් තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන්. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වචන භාවිතා වෙන විදිය සහ ඒ සම්බන්ධ සියලු දේවල් දරුවෝට මම කියලා දීලා තියෙනවා. ඉතින් මේකෙදි පාවිච්චි කරන කෙටි ක්‍රම සහ ඔබ දැනගත යුතු දේවල් අපි පන්තියේ කතා කරලා තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක මම ඔයාගෙන් ඉල්ලනවා නිවැරදිම පිළිතුර තෝරන්න උත්සාහ කරන්න කියලා.
තව විනාඩි 3ක් වගේ තියෙන පුතේ. ඒ විනාඩි 3 ඇතුළත කොහොම හරි උත්තර ටික හොයාගන්න උත්සාහ කරන්න. මේකේ ඔයා දරුවන්ට ලේසි වෙන්නත් එක්ක මම පළවෙනි කොටස කියන්නම්. හරිද? පළවෙනි කොටසේ ආන්සර්ස් ටික අපි කතා කරමු. කොහොමද එන්නේ කියලා බලා ගන්න. ඒ කියන්නේ පුතේ මෙන්න මේ කොටස. හරිද? මෙන්න මේක මම දරුවෝ එක්ක දැන් කතා කරනවා. කතා කරලා අපි බලමු පිළිතුරු ටික නිර්මාණය වෙන විදිය. ඕක හොඳට අහගෙන ඉන්න. Okay. Now let's start discussing these questions. First of all, you have to look at the words very carefully. ඔක්කොටම කලින් පුතේ ඔයා කරන්න ඕන දේ තමයි මේ තියෙන වචන ටික දිහා ඉතාම උවමනාවෙන් බලන එක. සහ you have to identify these words. ඔයා මේ වචන ටික අඳුන ගන්න ඕනේ. එතකොට මම ඔය දරුවන්ට කියලා දීලා තියෙනවා පන්තියේදී මේකෙදී අපි බලන්න පුතේ මේ විදිහේ වචනයක් තියෙනවා නම් එකම වචනේ ස්වරූප තියෙන්නේ. හරිද? එකම වචනයට අදාළ ස්වරූප. එතකොට පුතේ ඉංග්‍රීසි භාෂාවේ ස්වරූප, ඒ කියන්නේ වචන බෙදන්න පුළුවන් කොටස් 8යි තියෙන්නේ. හරිද? කොටස් 8යි. ක්‍රියාපද, නාමපද, නාම විශේෂණ, ක්‍රියා විශේෂණ, සන්ධි පද, නිපාත පද, සර්වනාම පද සහ අපි කියනවා interjections කියලා. ඒක determiners. ඔය වගේ ගොඩක් කොටස් ටික අපි එකට ගන්නවා interjections වලට. ඒ කියන්නේ අර දැක්වීමේ පද ඔය වගේ ඒවා. එතකොට නාමපද, ක්‍රියාපද ඔය වගේ ඒවා තමයි මූලිකව නාම විශේෂණ, ක්‍රියා විශේෂණ ඕවා තමයි මූලිකව පුතේ අපි කතා කරන්නේ භාෂාව ඇතුලේ වචන. එතකොට මේ තියෙන වචන ටික අනිවාර්යෙන් ඕවට අයිති වෙන්න ඕනනේ. එතකොට පළවෙනිම දේ තමයි පුතේ මේ තියෙන වචන වලින් කොටම වචනේ බලන්න. එතකොට ඒකේ තේරුම අපි දැන් හොයා ගන්න ඕනේ interest. එතකොට පුතේ පොඩිම වචනය තමයි මේ පළවෙනි එක. interest. හරි interest එකක් කියලා අපි කියනවා කැමැත්ත කියන එක. හරිද? interest. එතකොට කැමැත්ත ඒක අපි පාවිච්චි කරනවා interest. I am interest. හරි? interest verb එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. verb root එකක් විදියට. එහෙම නැත්නම් noun එක විදියටත් ඕක පාවිච්චි කරන්න පුළුවන්. සහ ඊළඟ එක interested. පුතේ interested කියලා කියන්නේ කැමැත්තක් දැක්ුවා past verb එක අතීත ක්‍රියාව. එහෙම නැත්නම් කැමැත්තක් දක්වලා past participle එක. එතකොට පුතේ අතීත කාල කෘදන්ත ක්‍රියාව වෙන්න පුළුවන්. ඇයි? දරුවෝ දන්නවා ක්‍රියාපදයක මූලික ස්වරූප තියෙන්න පුළුවන් 3ක්. මූලික ස්වරූප 3ක්. ක්‍රියා මූලය, අතීත ක්‍රියාව සහ අතීත කාල කෘදන්තය. එතකොට මේ තුනට අමතරව ing verb එක තියෙන්න පුළුවන්, ඒක වචනේ තියෙන්න පුළුවන්. එතකොට පහයිනේ තියෙන්න පුළුවන්. එතකොට interested ed වලින් ඉවර වෙන වචනයක් තියෙනවා නම් පුතේ ed වලින් අවසන් වෙන ඒක අපි සලකනවා අතීත ක්‍රියාව හෝ අතීත කාල කෘදන්ත ක්‍රියාව විදියට. එතකොට interest කැමැත්තක් දක්වනවා, interested කැමැත්තක් දැක්ුවා, කැමැත්තක් දක්වලා. ඔය තේරුම තමයි හදෙන්නේ. සහ ඊළඟට මෙතනදී තියෙනවා interesting ing verb එක. එතකොට interesting කිව්වම පුතේ මේක අපි පාවිච්චි කරනවා වචන වර්ග 3ක් විදියට. ඒ කියන්නේ එකක් verb එකක් වෙන්න පුළුවන් ing verb එකක්. එහෙම නැත්නම් මේක adjective එකක් වෙන්න පුළුවන් නාම විශේෂණයක්. හරි. එහෙම නැත්නම් මේක noun එකක් වෙන්න පුළුවන්. එතකොට පුතේ interesting කියන වචනයට අදාළව අපි කොටස් වචන ಜಾති 3ක් විදියට මේක අඳුන ගන්නවා. interesting කැමැත්තක් දක්වමින්. ඒක තමයි verb එකේ තේරුම. interesting කැමැත්ත දැක්වීම, කැමැත්තක් ඇතිවීම, කැමැත්ත. එතකොට adjective එක. සහ කැමැත්තක් දැක්වීම කියලා ගත්තොත් ඒක noun එක. එතකොට ඕක පේනවා පුතේ තේරුම් 3ක්. ඊළඟ එක interestingly. අපි දන්නවා පුතේ ඕනම ක්‍රියාපදයක් adjective එකක් නාම විශේෂණයක අගට ly දාන්නේ ඇයි? නාම විශේෂණයක් කියන්නේ පුතේ beautiful ලස්සන. හරි. ඊට පස්සේ interesting ආකර්ශනීය. හරි. ඊට පස්සේ ඔය විදියට නාම පදයක් විස්තර කරන්න ගන්න වචන. හරි. ඔය විදියට නාම පදයක් විස්තර කරන්න ගන්න වචන වලට අපි කියන්නේ adjectives. එතකොට ඔය adjective එකේ අගට ly දාලා. හරිද? beautiful ලස්සන. හැබැයි පුතේ beautifully ly දැම්මම ඒක හැදෙන්නේ ක්‍රියා විශේෂණය. ඒකෙන් කරන්නේ පුතේ ක්‍රියාපදයක් විස්තර කිරීම. අපිට කියන්න පුළුවන් she is beautiful girl. She is a beautiful girl. ඇය ලස්සන ගැහැණු ළමයෙක්. She is a beautiful. හරි. හැබැයි අපි කියනවා සනත් ජයසූරිය played beautifully. සනත් ජයසූරිය ක්‍රීඩා කළා ලස්සනට. අන්න ක්‍රීඩා කළේ කොහොමද?
ලස්සනට. ඒ වගේ ඒවට අපි කියනවා adjectives. sorry adverbs. එතකොට ලස්සන ගැහණු ළමයා වගේ එකකට අපි කියනවා adjectives. එතකොට අපි දන්නවා පුතේ ly වලින් ඉවර වෙන වචනය. මේකේ තියෙන විදිහටම ly වලින් ඉවර වෙන්නේ ක්‍රියා විශේෂණය. එතකොට ඒක ක්‍රියාපදයේ තමයි විස්තර වෙන්න ඕන. ඊළඟට තියෙනවා interest s අකුරක් දාලා interest කියලා කියන්නේ පුතේ ඒක වචන ක්‍රියාව. හරි කැමැත්තක් දක්වනවා කියන එක ඒක වචන ස්වරූපය. දැන් බලමු උත්තර ටික. all grade 5 students සියලුම පහවසර ශිෂ්‍යයෝ participated සහභාගී වුණා in the camp කඳවුරට. හරි කඳවුරේ all grade 5 students participated in the camp. එතකොට පහවසර සියලුම ශිෂ්‍යයෝ සම්බන්ධ වුණා සහභාගී වුණා කඳවුරට. හරිද in the camp. කොහොමද පුතේ කඳවුරට සම්බන්ධ වෙන්නේ? අන්න එහෙනම් අපිට සිද්ධ වෙනවා ඒක විස්තර වෙන වචනේ හොයාගන්න. එතකොට සම්බන්ධ වෙන්නේ කොහොමද? සහභාගී වුණේ කොහොමද? බොහොම කැමැත්තෙන් ආකර්ශනීය විදියට සම්බන්ධ වුණා. කැමැත්තෙන් සම්බන්ධ වුණා. එහෙනම් පුතේ ක්‍රියාවක් විස්තර කරනකොට අපි දන්නවා පාවිච්චි කරන්න ඕන ක්‍රියා විශේෂණය කියන්නේ adverb එක. ඔතනින් adverb එක අඳුන ගන්න. ly වලින් ඉවර වෙන වචනේ. ඒ නිසා අපි ඒකට උත්තරේ විදියට පුතේ යෝජනා කරනවා interestingly. හරි interestingly. ඊළඟ එක බලන්නකෝ. it was a very experience to them. අන්න පුතේ බලන්නකෝ. it was ඒක වුණා a very ගොඩක්. පුතේ ගොඩක් කියන වචනෙන් විස්තර වෙන්නේ මොකද්ද? දරුවන්ට මම කියලා දීලා තියෙනවා. අපි කියන්නේ very beautiful ගොඩක් ලස්සන. හරි. ඒ වගේම very beautifully ගොඩක් ලස්සනට. ඒකෙන් ඔය දරුවන්ට තේරෙනවා ඔය very කියන වචනෙන් විස්තර වෙන්නේ පුතේ. හරි very කියන වචනේ ඉස්සරහින් තියෙනම් ඊට පිටිපස්සෙන් එන්න පුළුවන්. හරියට මෙතන හිස් තැනේ තියනවා වගේ ඒ තියෙන විදිහේ එන්න පුළුවන් පුතේ. එක්ක නාම විශේෂණයක් නැත්නම් ක්‍රියා විශේෂණයක්. ඉතින් දරුවෝ දන්නවා දැන් මෙතනදී interestingly ක්‍රියා විශේෂණය අපි දැම්මා. එහෙනම් ඉතුරු නාම විශේෂණේ. නාම විශේෂණය කියන්නේ adjective එක. ඒ කියන්නේ තුන්වෙනි වචනේ interesting experience. අන්න ඒක අපිට තේරුම් ගන්න පුළුවන් පුතේ. experience අත්දැකීම. එතකොට මොන විදිහේ අත්දැකීමක්ද මේක? ආකර්ශනීය අත්දැකීමක්. ඒ නිසා මෙතෙන්ට එන්නේ පුතේ නාම විශේෂණය. එතකොට අපි කියනවා interesting ආකර්ශනීය අත්දැකීමක් වුණා උන්ට. සහ ඊළඟ එක they paid very much. ඔවුන් ගෙව්වා ඉතා හොඳින් from the beginning මුල් කාලේදී. එහෙනම් පුතේ they paid very much. ඒගොල්ලෝ ගෙව්වා ඉතා වැඩි ඉතා හොඳින්. පුතේ කාගේ හරි මයික් එකක් ඔන් එකේ තියෙනවා. හරි. හරි. එතකොට පුතේ මෙතනදී කියනවා they paid very much from the beginning. ඒගොල්ලෝ මුලදී මොකක්ද පුතේ කරන්නේ නැත්තේ? paid very much interest from the beginning. හේතුව තමයි ඒගොල්ලෝ ගෙව්වනේ. ගෙවන්නේ පුතේ පොලිය. එතකොට අපි ওই පොලිය කියන අදහසේදීත් ගන්නවා මෙන්න මේ interest එක. interest කියන වචනේ. ඒ නිසා මෙතනදී අපිට ගන්න වෙන්නේ අදහස. ඒ නිසා interest. හරි. ඔන්න ඕක තමයි පිළිතුර. එතකොට they paid very much interest from the beginning. ආරම්භය beginning කියන්නේ ආරම්භය. හරි. දැන් අපි මේ කතා කරපු එකේ ගැටලු මොන හරි තියෙනවද දරුවන්ට? මේ අපි සාකච්ඡා කරපු ප්‍රශ්නය තුල යම් ගැටලුවක් තියෙනවද කාට හරි? අන්තිම එකේ verb දෙකක් තියෙනවනේ. අන්තිම එකේ කොහෙද පුතේ verb දෙකක්? paid interest. පොතේ මෙතනදී interest කියලා කියන්නේ අර අපි මුලින් කතා කරපු අර්ථය නෙවෙයි. පොලිය කියන අදහස. හරිද? එතකොට ඒක පුතේ අපි සලකනවා නාම පදයක් විදියට. මොකද ගෙව්වා කියන එක තමයි පුතේ මේ අපි කතෘකාරක වාක්‍යකදී පුතේ මම එහෙම ඒ ප්‍රශ්නේ ගොඩක් දරුවෝ මට යොමු කරන ප්‍රශ්නයක්. හරි. සර් මේකේ ක්‍රියාවන් දෙකක් තියෙනවානේ. සර් මේකේ මොකක්ද ක්‍රියාව? හරි. ඔයා දැනගත යුතුම දෙයක් තමයි පුතේ කොහොමද ඔයා main verb එක හඳුනගන්නේ කියන එක. ඒක පුතේ ලේසි මේ වාක්‍යෙදී නම්. හරිද? මේකේ බැලුවම ඔයාලට පේනවා they paid. they. හරිද? they කියන්නේ පුතේ subject එකනේ. කතෘ. එතකොට කතෘට පිටිපස්සෙන් තමයි පුතේ main verb එක තියෙන්නේ. ප්‍රධාන ක්‍රියාව තියෙන්නේ. එතකොට they paid. ඔවුන් ගෙව්වා. අන්න ඒක තමයි පුතේ ප්‍රධාන ක්‍රියාව. හරි.
ඒ නිසා අපිට ක්‍රියාව අඳුන ගන්න පුළුවන් මේක ඇක්ටිව්ද පැසිව්ද කියලා බලලා කතෘට පිටිපස්සෙන් තියෙන ඇක්ටිව් වොයිස් එකක නම් ක්‍රියාව. එතකොට දැන් මෙතන they has paid කියලා තිබ්බ කියලා හිතමු. එතකොට පුතේ ක්‍රියාව තමයි has paid ගෙවලා තියෙනවා. එතකොට උපකාරක ක්‍රියාපද මෙතන මැදට යෙදෙන්න පුළුවන්. හරි. ඔය අපි කතා කරන තැනට මෙන්න මෙතෙන්ට පුතේ උපකාරක ක්‍රියාපදයක් මොන හරි යෙදෙන්න පුළුවන්. am is are ඔය වගේ ඒවා. හරි. they are having ඔය විදියට having paid ඔය වගේ එක එක ඒවා තියෙන්න පුළුවන්. හරි. එතකොට මෙතනදී සබ්ජෙක්ට් එකට පිටිපස්සෙන් තියෙන උපකාරක පද ටික සහ ප්‍රධාන ක්‍රියාව තමයි අපි ප්‍රධාන ක්‍රියාව විදියට සලකන්නේ. සහිත පිටිපස්සෙන් තියෙන්න පුළුවන් පුතේ වෙනත් ක්‍රියාපද. දැන් සමහරලාට තියෙනවා completing ing verbs වාක්‍ය පිටිපස්සේ තියෙන්න පුළුවන්. එතකොට පුතේ සම්පූර්ණ කරමින් කිරීම කියන අදහස තමයි ඇඟ වෙන්නේ. ඒ නිසා ප්‍රධාන ක්‍රියාව හඳුන ගන්න පුළුවන් දරුවන්ට සබ්ජෙක්ට් එකට පිටිපස්සෙන් තියෙනවා කතෘකාරක වාක්‍යයකද නම් ක්‍රියාව. හරි. ඊට පස්සේ සර් දෙවැනි එකට interested බැරිද? was තියෙන නිසා. හරි. පුතේ මෙතනදී දෙවැනි එකට ඇයි අපිට interested දාන්න බැරි? it was interested කියලා තිබුණා නම් හරි පුතේ. මොකද was දැන් අපි හිතමු මේක passive voice කියලා. දැන් ඔය interested කියන වාක්‍ය පුතේ යෙදෙන්න පුළුවන්. එක්ක has have තියෙන්න ඕනේ. ඒ කියන්නේ interested ed තියෙන වචනය යෙදෙන්න නම් එක්ක එක කෙලිම past tense එකක් වෙන්න ඕනේ. එහෙනම් තියෙන්න ඕනේ it interested කියලා. හරි. එහෙම නෑනේ මේකේ. it interested subject එක තියෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඒ විදිහට තියෙන්න පුළුවන්. එතකොට passive voice වාක්‍යයක මම හිතනවා පැහැදිලි වෙයි කියලා. හරි. interested මම ඒක මෙන්න මේ විදිහට පැහැදිලි කරන්නම්. හරි. ඕකේ පුතේ අපි ඔය ගන්න වචනේ හරිද? අපි ඔය ගන්න වචනේ interested නේ තියෙන්නේ. හරි. ඔතන තියෙන වචනේ පුතේ interested මේක තමයි තියෙන වචනය. හරිද? මෙයාව පාවිච්චි වෙන්නේ එක්ක පුතේ අතීත කාල වෙන්න ඕනේ. past tense එකෙන් තියෙන වාක්‍යයක් අතීත කාලෙන් තියෙන්න ඕන. එහෙම නැත්නම් මෙයාව අපිට පාවිච්චි කරන්න පුළුවන් has have කියන වචන වලට පිටිපස්සෙන් තියෙන කෙනෙක් විදියට. හරි. අපි ගත්තොත් subject එක තියෙනවා. අන්න එතකොට verb එක past verb එක object මේ විදියට තියෙනවා නම් හරි past verb අපි ගන්නවා ඒක. එතකොට අපිට කියන්න පුළුවන් she interested they interested subject එකට පිටිපස්සේ. සහ එහෙම නැත්නම් පුතේ has have තියෙනවා නම් ඔය has have වලට පිටිපස්සෙනුත් තියෙන්න පුළුවන්. have interested has interested ඒ ඇරෙන්න අර දරු අහනවා අර වාක්‍ය දෙවනි එකේ අපි කතා කරපු එකේ ඇයි ඒක යෙදුනේ නැත්තේ කියලා. ඒකේ තියෙන්නේ පුතේ it was හරි ඒකේ තියෙන වාක්‍ය බැලුවොත් එහෙම හරි ඒකේ තියෙන්නේ පුතේ මෙන්න මේක it was a very experience කියලා කැලලක් තියෙනවා. it was a very blank එක තියෙනවා. ඊට පස්සේ experience හරි දැන් පුතේ මෙතනදී හරි මෙන්න මේ වාක්‍ය අපි බැලුවොත් එහෙම මෙන්න මෙතනදී පුතේ it was ඒක වුණා මෙන්න මෙතනදී හිස්තන තිබුණා නම් මෙතන හිස්තන තිබුණා නම් අපිට interested පාවිච්චි කරන්න පුළුවන් it was interested හරි හැබැයි පුතේ මේ වාක්‍ය පුතේ කාගේ හරි මයික් එකක් ඔන්න එකේ තියෙනවා මේකේ තියෙන්නේ පුතේ it was a very මෙන්න මේ very කියන වචනේ තියෙනවානේ මේ very කියන වචනෙන් පුතේ විස්තර වෙන්නේ එක්කෝ adjective එකක්. ඒ කියන්නේ නාම විශේෂණයක්. එහෙම නැත්නම් adverb එකක්. ක්‍රියා විශේෂණයක්. නාම හෝ ක්‍රියා විශේෂණ. හරිද? අපි very කියන වචනේ පුතේ වෙන කොහෙවත් දාන්නේ නැහැ. හරි very කියන වචනේ දාන්නේ එක්කෝ නාම පදයක නාම විශේෂණයකට කලින් very beautifully, very interestingly, very interesting, හරි very beautiful ඊට පස්සේ very attractive ඔය විදියට එන්නේ පුතේ very මට large ක්ලාස් එකක් තිබ්බා 7:00 වෙනකම් මේ සාකච්ඡා කරන ටියුට් එක මොකද්ද? පුතේ ටියුට් එකක් නෙවෙයි සාකච්ඡා කරන්නේ මම ඔයාලට අද live ඒ කියන්නේ online එකේ මේ ක්ලාස් එකේ ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ කරන ප්‍රශ්නයක් ඒ ප්‍රශ්න වලට උත්තර තමයි අපි සාකච්ඡා කරන්නේ හරි
තාම අපි මේ ප්‍රශ්න ඉවරටම සාකච්ඡා කරේ නෑ පුතේ. තාම පළවෙනි කොටසේ ඉන්නේ. ඔයාලට මම ඊළඟට ඉඳලා මේ කොටස් ටික පෙන්නන්නම්. හරි. දැන් ඔයාගේ පොතේ හෝ කටුවැඩ කොලයක තමයි උත්තර ටික හදන්න ඕන. ඒ හදන උත්තර අපි සාකච්ඡා කරනවා. ඊට පස්සේ මම මේ පේපර් එක ඔයාලට වන්නම් ආපහු පාරක් කරන්න. හරිනේ? ඔයාලට දීලා නෑ පුතේ මේ ටියුට් එක නිකන් එක්සෑම් එකක් විදියට යන්නේ. ඔයාලට මම ටයිම් එකක් දෙනවා. ඒ ටයිම් එකේ ඔයා උත්තර ටික හොයනවා. ඔයාලට පුළුවන් ද කියලා බලන්න. මේ විභාගාකෘතිය ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්නේ. හරිනේ? හරි. එතකොට it was a very කියන වචනෙට පිටිපස්සෙන් තියෙන්න පුළුවන් එක්ක නාම විශේෂණයක් නැත්නම් ක්‍රියා විශේෂණයක්. එහෙම වෙන්නත් එපයි. සහ මෙතන තියෙන වචන පුතේ ENCE වලින් ඉවර වෙන්නේ. මේ දරුවන්ට මම prefixes suffixes පාඩම කරා. ENCE වලින් ඉවර වෙන්නේ පුතේ මොනවද? noun නාමපද. හරිද? එතකොට නාමපදයක් තමයි ENCE කියන අකුරු වලින් ඉවර වෙන්නේ. එහෙනම් පුතේ හොඳට තේරුම් ගන්න. මේ නාමපදයක් මෙතන තියෙනම් පුතේ මෙතෙන්ට දාන්නේ ඔයනේ ක්‍රියාපදයක්ද? නෑ, මෙතෙන්ට පුතේ අනිවාර්යෙන් ගැලපෙන්න ඕනේ මේ නාමපදේ විස්තර කරන එක. නාම විශේෂණයක්. සහ මේ very කියන එකට පිටිපස්සෙන් යොදන්නත් ඕනේ එක්ක නාම විශේෂණයක් හෝ ක්‍රියා විශේෂණයක්. දැන් අපි දන්නවා මෙතන තියෙන වචනෙත් එක්ක අපිට මෙතෙන්ට තෝරන්න වෙන්නේ මොකද්ද? නාම විශේෂණයක් විතරයි. ඇයි? මේකට කලින් තියෙන්න ඕන මේක විස්තර කරන්න නාම විශේෂණයක්. මොකද මේක නාමපදයක්නේ. සහ very කියන එකට පිටිපස්සෙන් තියෙන්න ඕන නාම විශේෂණයක් හෝ ක්‍රියා විශේෂණයක්. ඉතින් ක්‍රියා විශේෂණයක් මෙතෙන්ට ගැලපෙන්නේ නැහැනේ. මොකද නාමපදයකට කලින් තියෙන්නේ නාම විශේෂණයක්. ඒ නිසා අපි නාම විශේෂණය තෝරනවා මෙතෙන්ට පිළිතුර විදියට. එතකොට පුතේ අපි කතා කරපු උත්තරවල හරි අපි කතා කරපු උත්තරවල එහෙම නැත්නම් අපේ ප්‍රශ්නේ තියෙන උත්තරවල බලන්නකො නාම විශේෂණය මොකක්ද කියලා. අපේ ප්‍රශ්නේ තියෙන උත්තරවල තියෙන නාම විශේෂණය තමයි පුතේ මෙන්න මේක. interesting. ඒ නිසා මෙතෙන්ට ගැලපෙන පිළිතුර තමයි interesting කියලා කියන්නේ. එතකොට පළවෙනි එකේ අපි පිළිතුර කතා කරා interestingly. ඊළඟ එකේ එන්නේ interesting සහ අන්තිම එකට එනවා interest. පැහැදිලිද පුතේ උත්තර ටික ආපු විදිය? ඔක පුතේ ඔයාගේ O level paper එකේ තියෙන අනිවාර්ය ප්‍රශ්නයක්. හොඳේ මේ විදිය ප්‍රශ්නයක් තියෙනවාමයි. හරි. පැහැදිලිද පුතේ? හරි. එකේ C වලට පස්වෙනි උත්තරේ වැරදිද? ඔව් පුතේ. පහ වැරදි. මොකද එතෙන්දී interest S අකුර තියෙන්නේ ඒක වචන ක්‍රියාපදයක් විදියට උතන. මෙතන තියෙන්නේ ක්‍රියාපදයක් නෙවෙයි අපි noun එක දාන්න ඕන. they paid very much interest. පොලියක් ගෙව්වා කියන එක. ඒක plural අදහසක් එතන තියෙන්නේ. හරි. සර් ඉන්ටරෙස්ට් කියන්නේ පොලියනේ. ඔව් interest කියන්නේ පුතේ එකක් කැමැත්ත ආකර්ෂණය නාමපදයක් විදියට තේරුම තියෙනවා interest කියන එකට පොලිය. හරි. පොලි මුදලක් අපි ගෙවනවා කියන්නේ interest එක කීයද කියලා අපි අහන්නේ. ඒ අදහසත් ඕකේ තියෙනවා. ඒ නිසා ඔතනදී අපිට පුතේ ওই අදහස් දෙකෙන් ගන්න වෙන්නේ ඒ පොලිය කියන අදහස. හරි. දැන් අනිත් ටික ඉක්මනට උත්තර ලියන්න බලන්න. ඔය interest කියන වචන පදයේ තේරුම් කීපයක් තියෙනවා. හරිද? interest කියන එකක් තමයි මම අර කිව්වාගේ කැමැත්ත, ඊට පස්සේ අයිතිය, හරි. ඊට පස්සේ ආකර්ෂණය වගේ අදහස් තියෙනවා. ඊට අමතරව තමයි අර පොලිය කියන අදහසේදී අපි ඕක පාවිච්චි කරන්නේ. හරි. ඒ වගේම ලාභය කියන එකටත් අපි ඕක පාවිච්චි කරනවා. ලාභය කියන එකටත් ඔය interest කියන වචනේ පාවිච්චි කරනවා. ඒ නිසා ඒ වගේ තේරුම් කීපයක් තියෙන වචන පිළිබඳ ඔයාගේ අවධානය තියාගන්න ඕන. සර් කම්පියුටර් කියන මොකද්ද? කිවෙන එකේද පුතේ? මේ මෙතන තියෙන එකද? ඔව් සර්. compulsory කියන්නේ පුතේ අනිවාර්ය කියන එක. compulsory subjects තමයි ඔයාගේ ඉස්කෝලේ තියෙන. ඔයාට අනිවාර්ය විෂයන් ටික විෂයන් 6ක් තියෙනවා ඒ වගේ. හරි compulsory අනිවාර්ය. හරි. ඊළඟ එක පුතේ බැලුවොත් එහෙම වචන ටික තියෙනවා presenter හරි presentation present
presenting, presented. පුතේ මේ වචන ටික ගැන අපි බැලුවොතින් එහෙම මම දරුවන්ට කියලා දීලා තියෙනවා වචනේ අග අවසන් වෙන පිළිවෙලට තමයි අපි වචනේ අඳුනගන්නේ. එතකොට මේකේ මූලික පදය තමයි පුතේ මෙන්න මේ present කියන එක. හරිද? present. මොකද කෙටිම වචනේ යානේ. එයාට තමයි අනිත් අකුරු එකතු වෙලා අනිත් වචන ස්වරූප ටික හැදෙන්නේ. දැන් අපි බලමු. presenter. පුතේ present කියලා කියන්නේ එක්ක tag. හරි tag. එහෙම නැත්නම් පැමිණීම. හරි. එහෙම නැත්නම් ඉදිරිපත් කරනවා කියන ක්‍රියාව. එතකොට ඕකේ අදහස් තුනක් පේනවා මගේ දරුවන්ට. හරි. දරුවන්ට අදහස් තුනක් පේනවා. present කිව්වම යමක් present කරනවා. ඉදිරිපත් කරනවා කියන අදහස ගන්න පුළුවන්. ඊට පස්සේ present tag එකක් දෙනවා කියන එක ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔය විදියට පැමිණීම කියන අදහසට ගන්න පුළුවන්. එතකොට තේරුම් කීපයක්. හැබැයි පුතේ ඕකේ er ආවම ඔය වචනය අගට er එකතු වුනහම ඒකෙන් හැදෙන්නේ අදාළ ක්‍රියාව කරන්නා වගේ අදහසක්. හරි. අදාළ ක්‍රියාව කරන්නා වගේ අදහසක්. එතකොට පුතේ ඔතනදී ඔය දරුවෝ දැනගන්න ඕනේ. එතකොට ඔයාලට තේරෙනවා මෙතන මේ er කියන එක එකතු වෙන්නේ පුතේ යමක් කරන්නා කියන තේරුමට. දැන් drive කියන්නේ පදවනවා. driver පදවන්නා. clean කියන්නේ පිරිසිදු කරනවා. cleaner කියන්නේ පිරිසිදු කරන්නා. ඔය විදියට තමයි හැදෙන්නේ. එතකොට පුතේ presenter කියන්නේ ඉදිරිපත් කරන්නා නැත්නම් පැමිණෙන්නා. ඔය තේරුම් දෙක හදන්න වෙනවා. ඊළඟ එක presentation පුතේ tion වලින් ඉවර වෙන්නේ මොනවද? දරුවන්ට මම prefixes suffixes පාඩමේදී කියලා දීලා තියෙනවා. ඒ පාඩමට හිටියේ නැති දරුවෙක් නම් ඔයාට පුළුවන් YouTube channel එකෙන් ඒ පාඩම බලන්න. online වල මම හිතන්නේ පළවෙනියටම කරපු පාඩම තමයි prefixes suffixes. ඒ නිසා පුතේ දුවේ හිතපු නැති අය ඉන්නවා නම් කරුණා කරලා මේ පාඩම බලන්න අනිවාර්යයි පුතේ. ඒකෙන් තමයි අපි මේ වචන අඳුනගන්නේ, හිස් තැන් පුරවන්නේ. ඒකෙදී අපි පාවිච්චි කරන අර හොර ක්‍රම වගේ ඒවා ටික පාවිච්චි කරන්නේ. මේ සියල්ල පුතේ අපි කරන්නේ ඔය prefixes suffixes දැනුමින්. ඒ නිසා මේ පාඩම අනිවාර්යෙන් බලන්න. එතකොට presentation tion වලින් ඉවර වෙන්නේ නාමපදය noun එකක්. very good. ඊළඟ එක English for life with facial චතුරංග කියලා ඇත්තේ පුතේ. මම link එක එවන්නම්. ඔය හැම group එකකටම මම link එක දාලා තියෙනවා. ඒකේ තියෙනවා videos පුතේ. lessons තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් grammar lessons. හරි. ඒ වගේව බලන්න sentences ලියන්නේ කොහොමද? ඔය වගේ ගොඩක් කොටස් ඕකේ තියෙනවා. හරි. ඊළඟ එක පුතේ presenting ing වලින් ඉවර වෙනවා නම් මම අර කලින් එකේ කිව්ව විදියටම අපිට ඕකේ තේරුම් ටික හදාගන්න පුළුවන්. presenting කියන්නේ ඉදිරිපත් කරමින්. එහෙම නැත්නම් ඉදිරිපත් කිරීම. හරිද? එහෙම නැත්නම් ඉදිරිපත් කිරීමේ. ඔය තේරුම් තුන තමයි හදන්නේ. මින්, මේ, ම. හරිද? මින්, මේ, ම කියන අදහස් ටික තමයි අපි ගන්නෙ. ඒ නිසා මෙතනදී පුතේ අපි හදනවා මින්, මේ, ම. එතකොට presenting ඉදිරිපත් කිරීම, presenting ඉදිරිපත් කිරීමේ, presenting ඉදිරිපත් කරමින්. ඊළඟ එක presented ඉදිරිපත් කළා නැත්නම් ඉදිරිපත් කරලා. ඔය අදහස් ටික ගන්න පුළුවන්. නැත්නම් ඇවිල්ලා. ඔය විදියට අදහස් අපිට ගන්න පුළුවන්. දැන් බලමු. At the meeting was compulsory for everyone. පුතේ මෙන්න at the meeting. එතකොට රැස්වීමට. හරිද? was compulsory. was කියන්නේ උනා. compulsory කියන්නේ අනිවාර්ය. තේරුම හදන විදිය පුතේ හරිම වැදගත්. එතකොට was compulsory for everyone. for everyone. හැම කෙනෙක්ටම. තේරුම එනවා පුතේ. එතකොට හැම කෙනෙක්ටම අනිවාර්ය උනා රැස්වීමට මොකක් වෙන්න එකද? සහභාගී වීම. එහෙම නේද පුතේ? සහභාගී වීම, රැස්වීමට සහභාගී වීම හැම කෙනෙකුටම අනිවාර්ය වුණා. එහෙනම් තේරුම දැන් දරුවෝ දන්නවා. තේරුම හදාගත්තා. එහෙනම් පුතේ සහභාගී වීම, පැමිණීම කියන එකට වචනේ මොකද්ද? ඒ තමයි presenting. ඒ නිසා presenting at the meeting was compulsory for everyone. presenting. හරි. ඒ නිසා පළවෙනි එකේ පිළිතුර විදියට අපි තෝරනවා presenting. හරි. ඊළඟ එක the. පුතේ the වලට පස්සේ මොකද්ද වෙන්නේ? මම දරුවන්ට කියලා දීලා තියෙන ඕන තරම් කෙටි ක්‍රම. පුතේ the වලට පස්සේ අපි පාවිච්චි කරන්නේ නාම පදයක් හෝ නාම විශේෂණයක්. පැහැදිලිද? the වලට පස්සේ අපි යොදන්නේ අනිවාර්යෙන් පුතේ the වලට පස්සේ තියෙන්න ඕනේ නාම පදයක්. හරිද? ඒකේ කතා දෙකක් නැහැ. හැබැයි මේ නාම පදේ විස්තර වෙන්න නාම විශේෂණයක් තිබුණොත් ඒකත් වෙන්න පුළුවන්. හරි? උදාහරණයක් දැන් අපිට කියන්න පුළුවන් මෙහෙම. මම මෙතන උදාහරණයක් ටයිප් කරන්න බලන්නකෝ. the girl.
හරි කෙල්ල. එතකොට පුතේ the girl ඒ ගෑනු ළමයා. ඒක අපි දන්නවා. ඊට පස්සේ අපි මෙහෙම කිව්වොත් the beautiful girl ලස්සන ගෑනු ළමයා. එතකොට පුතේ ඔයාලට පේනවා මෙතනදී නම් තියෙන්නේ නාමපදයක් the වලට පිටිපස්සේ. මෙතනදී නම් ඇත්තටම තියෙන්නේ adjective එකක්. හැබැයි ඒ adjective එක තියෙන්නේ මෙන්න මේ නාමපදේ විස්තර කරන්න. හරි girl කියන එක කෙනා විස්තර කරන්න. ඒ නිසා ඕකේ පුතේ අපිට තේරුම් ගන්න ඕනේ දේ තමයි the වලට පස්සේ එන්නේ එක්ක adjective එකක් නැත්නම් noun එකක්. එහෙනම් මට කියන්න පුතේ මෙතන තියෙන වචන වලින් මොකක්ද noun එක? මේ තියෙන වචන අතරින් මොකක්ද ඔයාලට තෝරන්න පුළුවන් නාමපදේ? present මං කිව්වා පුතේ T ඔව් පුතේ presentation very good Presentation. presentation හේතුව තමයි පුතේ TION වලින් ඉවර වෙනවා නම් ඒක තමයි noun එක. හැබැයි එහෙම තේරුවා කියලා පුතේ උත්තරේ එකපාරේ දාලා පැත්තකට වෙන්න එපා. උත්තරේ හරිද කියලා බලන්න. The presentation was factual. ඉදිරිපත් කිරීම කරුණු වශයෙන් තිබුණා. factual කියන්නේ පුතේ ඒකයි. කරුණු වශයෙන් තිබුණා and very effective. effective කියන්නේ පුතේ ඵලදායි. හරි. ප්‍රයෝජනවත්. එතකොට අපි මෙතෙන්දි කියනවා the presentation was factual and very effective. එනිසා අපි මෙතනදී පිළිතුර විදියට තෝරනවා the presentation. හරි. ඊළඟ එක පුතේ everyone appreciated. හැම කෙනෙක්ම අගය කළා the who delivered it. පුතේ මාර වැඩේ මෙන්න මෙතනත් the තියෙනවා. හරි the තියෙනවා. the වලට පිටිපස්සේ noun එකක් එන්න පුළුවන්. අපි ඒකත් දන්නවා. කෝපුතේ මෙතනින් අපිට දාන්න පුළුවන් අනිත් noun එක. දැන් ඔය දරුවෝ එකපාරේ presentation කිව්ව නිසා මමත් ඒක ගත්තා. හැබැයි ඇත්තටම විභාගෙදී නම් මෙතන පුතේ නාමපද ස්වරූප තුනක් තියෙනවා. මේකත් noun, presenter, මේකත් noun, ඒක presentation සහ මේ presenting කියන්නේ ඉදිරිපත් කිරීම කිව්වොත් ඒකත් noun එකක් Present. විදියට ඒකත් noun එකක් විදියට ගන්න පුළුවන්. හරි. එතකොට මෙතන නාමපද තුනක් තියෙනවා. හරිද? නාමපද තුනක්. දැන් අපි දන්නවා ඒ වගේම the කියන වචනේ තිබුණොත් හරිද? මේ the කියන වචනේ තියෙනවා නම් ඊට පිටිපස්සෙන් තියෙන්න ඕනෙත් නාමපදයක් කියලා. හරි. දැන් පුතේ අපි හරිම ලේසි මොකද මෙතන everyone appreciated තේරුම බලන්න වෙනවා. everyone appreciated හැම කෙනෙක්ම අගය කළා. කවද අගය කරේ? who Presenter. delivered it. කවුද පවත්වපු කෙනා ඒක? ඒක පවත්වපු කෙනා අගය කරේ. එහෙනම් පුතේ කෙනෙක් ගැන නේද මේ කියවෙන්නේ? very good. එනිසා පුතේ noun එක විදියට අපිට තෝරන්න වෙන්නේ මෙතෙන්දි පිළිතුර presenter. එනිසා the presenter who delivered it. සහපුතේ මේකට උත්තරේ අඳුන ගන්න තව ක්‍රමයක් මම කියන්නම්. මෙන්න මේ who කියලා තියෙනවනේ. WHO who වලින් මේ විදිහේ වාක්‍යයක් සම්බන්ධ වෙනවා නම් හරිද? වාක්‍යයක මැද who ඇවිත් ඔය විදිහට වාක්‍යයක් සම්බන්ධ වෙනවා නම් පුතේ මේ who කියන එකට කලින් තියෙන්න ඕනේ නාමපදයක්. ඒ අනිවාර්යෙන් පුද්ගලයෙක්. හරිද? ඒ පුද්ගලයෙක් ගැන කියවෙන එකක් වෙන්න ඕන. ඒ නිසා මෙතෙන්දී අපි තෝරන ඔය ආන්සර් එක presenter. හරිනේ. හරි. ඒකේ ගැටලු තියෙන දරුවෝ ඉන්නව නම් අහන්න. දරුවෝ දන්නවා පන්ති එන දරුවෝ ගොඩක් වෙලා යනවා මට කොටසක් සාකච්ඡා කරන්න. හැබැයි පුතේ කොටස ඇතුලේ කියන්න ඕනේ හැම දෙයක්ම කියනවා. ඉතින් විභාගෙදි මේ ඔක්කොම වේගෙන් ඔයාගේ මොලේ ගමන් කරනවා නම් හරි. ඔයාට තියෙන ස්නායු පද්ධතියේ නියුරෝන නම්මනන් ටික හරියට වැඩ කරලා මේක ඔක්කොම ටික එකට එක තැනකට මුහු වෙනවා නම් පුතේ ඔයාට තමයි මේකේ දිනන්න පුළුවන්. මොකද එක කොටසක් හරි පුතේ ඔයා මේකේ ප්‍රොසෙස් කරනකොට අමතක කරනවා නම් ඔයාට මේකෙදි හරිද මේකේ ඉස්සරහට හරිම උත්තරේ තෝරනවා කියන එකේදී පුතේ යම් සැකයක් වෙනවා. මොකද ඇත්තටම දක්ෂයෙක් තමයි ඉංග්‍රීසි විෂයෙන් තෝරන්නේ. හේතුව දරුවන්ට මම පන්තියේදී කියලා තියෙනවා ඉංග්‍රීසි කියලා කියන්නේ පුතේ නිකන් සාමාන්‍යයෙන් ඉඳගෙන කරන්න පුළුවන් විෂයක් නෙවෙයි. මොකද ලංකාවෙන් භාගයකට ආසන්න ප්‍රමාණයක් ෆේල්. හරිද? සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි භාගයකට ආසන්න ප්‍රමාණයක් ෆේල් අසමත්. ඒ කියන්නේ 35ක්වත් ගන්නෙ නැහැ. හරි? දැන් මගේ දරුවන්ට ගැටලුවක් නැහැ. මේ සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ කාටවත් එහෙම ගැටලුවක් නැහැ. ඔයාලට පුතේ ඔන්ලයින් හරහා හරි මේ විදියට මේක වෙනවා. හැබැයි පුතේ මම මගේ පාසල් කාලේ මං UN එකේ හිටියා. United Nations ලගේ UN cycle එක. එක්සත් ජාතීන්ගේ අධ්‍යයන කවේ හිටියා. ඒක හරහා පුතේ අපි ගොඩක් ඒ වගේම මම සමාජ සේවා සංගමේ හිටියා. හරි social services club එකේ මම ওই හැම club එකකම ඉඳලා තියෙනවා. ඒකෙන් අපි යනවා පුතේ සාමාන්‍යයෙන් ওই දුර ප්‍රදේශවල තියෙන ඉස්කෝල වලට අපි ඔය තෝරගන්නවා අනුරාධපුරේ දුෂ්කර ප්‍රදේශවල පොළොන්නරුව වගේ එහෙම නැත්නම් වෙනත් ප්‍රදේශවල දුෂ්කර පාසල්වල පුතේ මේ ළමයින්ට ඔන්ලයින් කියලා කියන්නේ හීනයක්. හරිද? ඇත්තට මේ කාලේ ලැබපු අත්දැකීම් පො අපි පාසලට ගිහිල්ලා අපි යනකොට යන්නේ ඔක්කොම දේවල් අරගෙන පාසලේ ඉන්න ළමයි 50ක් 60ක් වෙන්න පුළුවන්.
බොහොම දුප්පත්. හරිද? ඉතින් පන්ති පේන් කරගන්න විදියක් නැහැ. බොන්න වතුර චුට්ටක්වත් නැහැ. හරි සමහර වෙලාවට පන්ති කාමර අඩුයි. ඒගොල්ලෝ ඉගෙන ගන්නේ ගහක් යට. මට හොඳට මතකයි. අපි එකපාරක් කැබිති ගොල්ල ඇවේ ස්කෝලකට යද්දී එහෙදි පුතේ පන්ති කාමර නෑ. පන්ති කාමර පොඩි ප්‍රමාණයක් තිබුණේ. ඒක ප්‍රාථමික පාසලක් ගියේ. හරි අපි එතකොට පන්ති කාමර 6ක් හෝ 7ක් තිබුණේ. 6ක් තිබුණේ 7 වෙනි එක ඔෆිස් එක. ඉතින් අර ඉගෙන ගන්න දරුවන්ගෙන් එක පන්තියක් පුතේ හැම දවසකම එළියේ. හරිද? ගහක් යට මහා අවුවේ වතුර පොදක්වත් නැහැ. සපත්තු සෙරෙප්පු තිබුණේ නැහැ ගොඩක් අයට. ඒගොල්ලෝ පුතේ අර අවුවේ අර කකුල් තුන තියෙන කළු ලෑල්ලක් තියාගෙන උගන්වනවා. ඉතින් ඒ වගේ ඉගෙන ගන්න අයට මේක දුරයි පුතේ. හරිද? මේ ඉංග්‍රීසි කියලා කියන එක දුරයි. ඒ නිසා ඒ වගේ ප්‍රතිශතයක් එක්ක තමයි ඔය අසමත් වීමේ ප්‍රතිශතය හැදෙන්නේ. ඒකත් අපි මතක තියාගන්න ඕනේ. නමුත් පුතේ සාමාන්‍යයක් විදියට ගොඩක් දෙනෙක් C1කින් S1කින් නතර වෙනවා. BA කියන ප්‍රතිශතයට එන්නේ. ලංකාවේ ඒ ගන්නේ ලියන ළමයි සාමාන්‍යයෙන් දෙවෙනි වර ලියන ළමයිත් එක්ක ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක් ලියනවා. ඒ ලියන අයගෙන් පුතේ ඒ සාමාර්ථ ගන්න උපරිම 20000යි. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් මේකේ තත්ත්වය. ඒ නිසා මේ හැමදේම පුතේ මේ තාර්කිකව මේ දේවල් ඔයාලට උගන්වන්නේ. තේරුම කියලා දෙනවා, වචනේ තියෙන හැඩය කියලා දෙනවා, ඒක කොහොමද අඳුනගන්නේ කියලා දෙනවා. මේ ඔක්කොම මම මේ චූටි ප්‍රශ්නයක් ඇතුලේ කියනවා. ඉතින් පුතේ මට සාකච්ඡා කරන්න ගොඩක් වෙලා යනවා. තාම ප්‍රශ්න දෙකයි. හරි. විනාඩි 49ක් ගිහින් විනාඩි 50ක් පැයකට ආසන්න ප්‍රමාණයක් ගිහින්. ඉතින් හැබැයි මේකෙන් මම බලාපොරොත්තු වෙනවා ඔයාලගේ නොලෙජ් එක හදන එක. ඒකයි මේ දවස් දෙකක් කරන්නේ. ඒකෙන් ප්‍රශ්න ඔයාලට සාකච්ඡා කරන්න. හරි. මේකේ ප්‍රශ්න නැහැ. YouTube link එක ඉල්ලනවා. applicated කියන්නේ මොකද්ද? මොකද පුතේ? applicated ඇහුන්නේ නැහැ මට. applicated applicated appreciated ද පුතේ? මේ වචනේද? ඔව් සර්. ඒක පුතේ appreciated අගය කරනවා. appreciated කියන්නේ අගය කරනවා. appreciated අගය කරනවා. appreciate අගය කරනවා. appreciated අගය කළා. sorry. හරි past verb එක. දැන් එන්න පුතේ තුන්වෙනි ප්‍රශ්න. දැන් එන්න පුතේ තුන්වෙනි ප්‍රශ්නෙට. වචන ටික තියෙනවා examining, examination, examiner, examined. පුතේ මේකේ ක්‍රියා මූලය නැහැ. හරිද? මේ වචනේ අපි බැලුවොත් පුතේ මේ කොටස අපි බැලුවොත් අපිට පේනවා මේකේ ing වලින් ඉවර වෙන වචනයක් තියෙනවා. මම කලින් එකේ උත්තර ටික ක්ලියර් කරා පැහැදිලි වෙන්න ඕන නිසා. මේකේ පුතේ ing වලින් ඉවර වෙන වචනයක් තියෙනවා. ඒකෙන් අපිට ඒ වචනේ අඳුන ගන්න පුළුවන්. මේකේ tion වලින් ඉවර වෙන එකක් තියෙනවා. අපිට ඒකෙන් මේක අඳුන ගන්න පුළුවන්. er වලින් ඉවර වෙන එකක් තියෙනවා. ඒකෙන් අඳුන ගන්න පුළුවන්. සහ ed වලින් ඉවර වෙන වචනයක් තියෙනවා. ඒකෙන් අපිට වචනේ අඳුන ගන්න පුළුවන්. දැන් බලමු. පුතේ examining කියන වචනේ noun එකක් විදියට use වෙනවා. adjective එකක් විදියට use කරන්න පුළුවන්. හරි. සහ මේක verb එකක්. verb කියලා කියන්නේ පුතේ ing verb එකක් විදියට use කරන්න පුළුවන්. ඔය කොටස් තුන වෙනුවෙන්ම මේ examining කියන වචනේ පාවිච්චි වෙනවා. examination කියලා කියන්නේ පුතේ හරි සරලයි. tion වලින් ඉවර වෙන්නේ නාමපද. ඒ නිසා ඒක noun එකක්. ඊට පස්සේ examiner er වලින් ඉවර වෙන්නේ ඒ දේ කරන්නා කියන එක. මොනවා හරි පරීක්ෂා කරනවටනේ examine කියන්නේ. එතකොට examiner කියන්නේ පරීක්ෂා කරන්නා. එයත් noun එකක්. නාමපදයක්. examined මේක පුතේ එක්ක past verb එක එහෙම නැත්නම් past participle verb එක. හරි. එතකොට ඔන්න ඕක තමයි ඕකේ තියෙන්නේ. දැන් අපි බලමු. තේරුමත් බලමු. examining පුතේ ing එක තේරුම් තුනක් කියලා මම කිව්වා. මොකද්ද? min, me, m. මොනවද තේරුම් තුන? min, me, m. එතකොට examining පරීක්ෂා කිරීම, පරීක්ෂා කිරීමේ, පරීක්ෂා කරමින් ඔන්න තේරුම් තුන. examination පරීක්ෂණය අපේ භාෂාවෙන් අපි කියනවා විභාගය කියලා. හරි. පරීක්ෂණය එක noun එක. tion. සහ examiner පරීක්ෂා කරන්නා. ඒ දේ කරන කෙනා පරීක්ෂා කරන්නා. සහ examined past verb එක අතීත ක්‍රියාව. එහෙම නැත්නම් පුතේ past participle අතීත කාල කෘදන්තය. ඕනම ක්‍රියාපදයක මූලික ස්වරූප තුනයි. verb root ක්‍රියාමූලය, අතීත ක්‍රියාව සහ අතීත කාල කෘදන්තය. ඕකේ. ed වලින් ඉවර වෙන්නේ පුතේ අතීත කාල කෘදන්තය සහ අතීත ක්‍රියාව. එතකොට ඕක ඒ වචන. දැන් බලමු. The blank asks all the candidates. පුතේ candidates ලා කියලා කියන්නේ අයදුම්කරුවෝ. හරිද? candidates කියලා කියන්නේ අයදුම්කරුවෝ to get their documents checked. එතකොට සියලුම හරිද? අයදුම්කරුවන්ට කිව්වා කියලා තියෙනවා. අයදුම්කරුවන්ට කිව්වා asks all the candidates මොකක් කරන්නද? To get their documents checked.
තමන් ගෙන ආපු ලිපිගොනු පරීක්ෂා කරන්න කියලා කිව්වා. එතකොට පුතේ කවුද කියන්නේ නැත්තේ? මේකේ අඩු පුතේ කතෘ කෙනෙක්. ඇයි? the args. පුතේ args කියලා තියෙනවා කවුද කරේ කියලා නෑ මේකේ. මේ ක්‍රියාව තියෙනවා. හරිද? very good. උත්තරේ හරි. මේකේ පුතේ ක්‍රියාව තියෙනවා මේ ක්‍රියාව තිබුණට ඒක කරපු කෙනා සබ්ජෙක්ට් එක හැලිලා සබ්ජෙක්ට් එක විදියට ගන්න වෙන්නේ පුතේ නාම පදයක්. සබ්ජෙක්ට් එක විදියට කතෘ විදියට වෙන කෙනෙක් දාන්න බෑනේ. ඒ නිසා පුතේ අපි මෙතෙන්දි තෝරනවා ඒ වෙනුවෙන් ගන්න පුළුවන් noun එක තමයි examiner. ඒ නිසා අපි කියනවා examiner තමයි මේකේ පිළිතුර. The examiner asks all the candidates to get their documents checked. දෙවැනි එක. The candidates have to wait. අයදුම්කරුවන් රැඳී ඉන්න ඕන. Have to කියලා කියන්නේ පුතේ ඕන. Has to have to අපි කියන්නේ ඕන. හරි. මම කියනවා you have to study well. ඔයා හොඳින් ඉගෙන ගන්න ඕන. හරි. She has to wear uniform. ඇය නිල ඇඳුම අඳින්න ඕන. හරි. You have to respect your elders. ඔයා ඔයාගේ වැඩිහිටියන්ට ගරු කරන්න ඕන. එතකොට මේ ඕන කියන අදහසේදී තමයි අපි have to has to පාවිච්චි කරන්නේ. එතකොට the candidates have to wait. අයදුම්කරුවන් රැඳී ඉන්න ඕන until the start. අන්න හරි. මෙතන ද තියෙනවනේ පුතේ. මේක කලින් එකේදීත් මම කිව්වා. මෙතනත් ද තියෙනවා. එතකොට අපි දන්නවා ද වලට පිටිපස්සෙන් එන්නේ noun එකක් කියලා. ඉතින් අපි මේ noun එක පාවිච්චි කරා. සහ දැන් මෙතනත් ද තියෙනවා. අපි දන්නවා මේ ද වලට පිටිපස්සෙන් එන්නත් ඕනේ එක්ක නාම විශේෂණයක් නැත්නම් නාම පදයක්. එතකොට starts පටන් ගන්න කන් ඉන්න කියලා කිව්වා. මොකක් පටන් ගන්නකන්ද? examination. එනිසා පුතේ එතෙන්දි noun එක අපි noun නේ තියෙන්නේ. තෝරනවා ඒ නාම පදය. එතකොට the examination starts. අයදුම්කරුවන්ට රැඳී ඉන්න ඕන වුණා. රැඳී ඉන්න ඕන විභාගයේ ආරම්භන තුරු until කියන්නේ තුරු. හරි. ඊළඟ වචන සෙට් එක පුතේ දැන් අහන්න මගෙන් ඕකේ ගැටලු තියෙනවා. ඔය ප්‍රශ්නේ උත්තරවල සැක සහිත තැන් ඩවුට්ස් තියෙනම් අහන්න පුතේ. සර් අන්තිමට starts කියලා ලියලා තින්නේ ඒක S අකුර දාලා තියෙන්නේ. කියලා තියෙන්නේ පුතේ the candidates have to wait until the examination. එතකොට පුතේ මොකද්ද පටන් ගන්නෙ? මොකද්ද පටන් ගන්නවා කියලා ඔකේ කියලා තියෙන්නේ. starts කියන්නේ පටන් ගන්නවානේ. මොකද්ද පටන් ගන්නෙ? examination විභාගය. එතකොට කීයයිද පුතේ? එකයි. ඒ නිසා singular subject එකක් නිසා starts කියලා තියෙනවා. මේක වර්තමාන අදහසක්. අයදුම්කරුවන් රැඳී ඉන්න ඕන විභාගය ආරම්භ කරන තුරු. ඕක තමයි අදහස. එතකොට විභාගය ආරම්භ කරනවා කියලා ලියවෙද්දී the examination starts. examination එකනේ පටන් ගන්න. එතකොට examination කියන්නේ එකයි singular subject එකක්. ඒකත් එක්ක අපි තියන්නේ starts. ඒකයි s අකුරක් දාලා තියෙන්නේ. හරිද පුතේ? හරි සර්. හරි. එහෙම ප්‍රශ්න තියෙනවා අහන්න පුතේ. මොකද ප්‍රශ්න निराකරණය කරගන්න එක තමයි ඉගෙන ගන්නවා කියලා කියන්නේ. හරිද? ඔයාට මම මේ chance එක දැන් වෙන වෙලාවකදී පුතේ මේ දැන් අද අපේ පන්තියනේ. පන්තියේදී ඔයාලා විශ්වාස කරලා තමයි mics on කරන්න chance එක දෙන්නේ. ඊට පස්සේ videos on කරන එක නම් block කරලා තියෙන්නේ කොහොමද? ඒ පුතේ ගැටලු වෙන්න පුළුවන් නිසා. හරිද? එහෙම දෙයක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම මගේ පුංචි උන් ටික මම විශ්වාස කරනවා. දැන් පොඩි විසිල් සද්දයක් විතරක් ඇහුණාද? මට ඇහුණා විසිල් එකක්. මම නම බැලුවටක් ගාලා ඒක ෂණිකව නතර වුණා. මං හිතුවා මිස්ටේක් එකක් කියලා. එනිසා පුතේ ඔයාලට ඕන ප්‍රශ්නයක් මගෙන් අහන්න පුළුවන්. හරිද? මේ සාකච්ඡා කරද්දී ගැටලු තියෙනම් අහන්න කියලා මම අවස්ථාව දෙන්නේ ඒකයි. එතකොට ඒක පැහැදිලි කරගන්නවා. ඔයාට එන ගැටලුව निराකරණය කර ගැනීම තමයි පුතේ ඒ දේ ඉගෙන ගන්නවා කියන්නේ. හරි? ඒකේ ඩවුට් එකක් නැති වෙන්න ඕනේ විභාගෙට යද්දී. විභාගේ දවසේ උදේටත් ඔයාට හිතෙනවා නම් අයියෝ මම මේ චුට්ට දන්නේ නැහනේ. මේක බැලුවේ නැහැ. මට මේකෙන් ආවේ නැතොත් හොඳයි. හරි පුතේ එහෙම එනවා කියලා කියන්නේ ඔයාගේ ඩියුටි එක හරියට කරලා නැහැ. හරිද පුතේ? එනිසා හීන මං හැමදාම කියන දේවල් හීන කියන දේවල් තියෙන්න ඕනේ. 11 වසරේ දරුවෙක් කියන්නේ පුතේ ජීවිතේ හීනවල පටන් ගැනීම. හරිද? මම හීන පුතේ මම හීන දැක්කේ සාමාන්‍ය පෙළටත් කලින් ඉඳලා. හරි සාමාන්‍ය පෙළටත් කලින් ඉඳලා මං හීන දැක්කා. හැබැයි සාමාන්‍ය පෙළ වෙද්දි මම හිතාගෙන හිටියේ පුතේ ඇත්තටම ડોක්ටර් කෙනෙක් වෙන්න. සහ ඒක තමයි මගේ හීනේ තිබුණේ. ඉතින් මං ජීව විද්‍යාංශයෙන් ඉගෙන ගන්න පටන් අරගෙනත් මට පළවෙනි පේපර්ස් වලට 100 out of 100 තිබුණා. බයෝ වල සාමාන්‍යයෙන් එහෙම තියෙනවා කියලා කියන්නේ හරි අඩුයි. හැබැයි මගේ හීනේ පුතේ වෙනස් වුණා. හරි මම කැමති වුණේ ගුරුවරයෙක් වෙන්න. ඉතින් මං ගොඩක් සමාජයේ බාහිර
සේවාවන් කියන බාහිර දේවල් එක්ක ගොඩක් හිටියා. මං කියන්නේ මම UN එකේ හිටියා. ඊට පස්සේ මං ක්‍රිකට් ගහපු කෙනෙක්. හරි. ඔය වනිදු කියලා කියන්නේ වනිදුයි මයි එක ටීම් එකේ සෙල්ලම් කරපු දෙන්නෙක්. මම ඕපනින් බෝලර්, වනිදුත් ඕපනින් බෝලර්. ඉතින් අපි දෙන්නම රිච්මන්ඩ් ටීම් එකේ එකට හිටපු දෙන්නෙක්. ඉතින් මම ඒ වගේ ගොඩක් දේවල් කරලා තියෙනවා. හැබැයි මගේ ගමන මම වෙනස් කරනවා. මං පස්සේ ආසාවක් ඇති වෙනවා ගුරුවරයෙක් වෙන්න. හරි. ඉතින් ඒක අපිට හීන තියෙනවා. සහ මං අද සාර්ථකයි. හරිද? මම අද සාර්ථකයි. එනිසා අපිට තමන් වෙන්න ඕනේ. සහ ඒකෙන් තමන්ගේ දෙමව්පියන්ට සතුටක් දෙන්න ඕනේ. මං දරුවන්ට නිතරම කියන දෙයක් තමයි මම පන්තිවලදී මේක කියලා තියෙනවා. හරි. අපි දන්න ප්‍රසිද්ධ මම එදා සෙමිනාර් එකේදීත් කිව්වා. ඉතින් අර ඒ වගේ පුතේ චරිත තියෙනවා තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන්. එහෙම නැත්නම් මම ඔයාලට නිතරම කියන දේ අම්මා තාත්තාව පුතේ භෞතිකව තාම ඔයාලට සතුටු කරන්න බෑ. හැබැයි මම දැන් කරනවා. හරි. මං මගේ වාහනයක අම්මව එක්කන් යනවා. ඊට පස්සේ එහෙම දේවල් කරන්න හැකියාව තියෙනවා. හැබැයි ඔයාලට තාම එහෙම නැහැ. හරිද? ඒ නිසා ඒ තත්වයටපත් වෙනකන් ඔයාලට ඒගොල්ලන්ට දෙන්න පුළුවන් සතුට තමයි ඉගෙන ගන්න. ඒ නිසා පුතේ මේ දේ හරියට කරන්න. ඉතින් එහෙම දෙයකට කැප වෙන්න. ඉතින් සැක තියෙන දේවල් අහන්න කතා කරමු. හරි අපි ඊළඟ එකට යමු. attractive, attraction, attract and attractively. හරිද? attractive පොතේ attractive කියන්නේ TIVE වලින් ඉවර වෙලා තියෙන්නේ. මගේ දරුවෝ දන්නවා TIVE වලින් ඉවර වෙන්නේ මොකද්ද පුතේ? TIVE වලින් ඉවර වෙන්නේ මොන විදිය වචනයක්ද? මගේ දරුවෝ දන්නවා කිව්වට දන්නේ නැහැ නේ. උත්තරේ ආවා. හැබැයි පුතේ ඒක මට විතරයි පේන්නේ. පුළුවන් නම් මයික් එක ඔන් කරලා කියන්න. ඉතා හොඳයි. කවුද ඉෂානේ නේද? නාම විශේෂණය. හරි. නාම විශේෂණයක්. නියමයි. උත්තරේ ආවේ ගෑන් ළමයෙක්ගෙන්. උත්තරේ දැන් කිව්වේ පුතෙක්. TIVE වලින් ඉවර වෙන පුතේ නාම විශේෂණ adjectives. හරි. TIVE, OUS, full ඔය වගේ කැලි වලින් ඉවර වෙන්නේ නාම විශේෂණ. ඊළඟට TION වලින් ඉවර වෙන්නේ පුතේ මොකද්ද? TION දැන් කිව්වා මෙතනදිත් කීප වතාවක්. noun එකක්. very good. ඊළඟට noun එකක්. ඊට පස්සේ attract කියලා කියන්නේ පුතේ මේකේ ක්‍රියා මූලය ආකර්ෂණය ආකර්ෂණය කරනවා attract. හරි attract ආකර්ෂණය කරනවා ඒක verb එක. සහ attractive මෙන්න adjective එක. adjective එකේ අගට දාලා තියෙනවා පුතේ ly. එතකොට අපි දන්නවා නාම විශේෂණය අගට ly එන්නේ ක්‍රියා විශේෂණේ. එනිසා පුතේ අපි මේ ටික මෙන්න මේ විදියට නම් කරගන්නවා. මේක noun එකක්. හරිද? මම කලින් එකේ answers ටික ඉක්මනට clear කරන්න මොකද අර පැහැදිලිතාවය හදා ගන්න ඕන නිසා. හරි. එතකොට පුතේ මේක attractive කියලා කියන්නේ noun එකක්. හරි. සහ adjective එකක්. හරි attractive කියලා කියන්නේ adjective එක. ඊට පස්සේ attraction කියලා කියන්නේ noun එක. attract කියලා කියන්නේ පුතේ verb එක. ක්‍රියා මූලය. හරි. ක්‍රියාවක් විදියට attract ආකර්ෂණය කරනවා. ඊට පස්සේ attractively කියලා කියන්නේ adverb එක. ක්‍රියා විශේෂණය. දැන් බලමු. The interior of the house. පුතේ interior එක කියලා කියන්නේ අභ්‍යන්තර කියන එක. හරි. අපි ඔයි කියනවා interior blood bleeding. හරි අභ්‍යන්තර රුධිර වහනය. ඔයි වගේ දේවල් අභ්‍යන්තර of the house is very මං දරුවන්ට කියලා දීලා තියෙනවා very ගොඩක්. එතකොට පුතේ very කියන එක පිටිපස්සෙන් තියෙන්න පුළුවන් මොන වචන කියලාද මම දැන් චුට්ටකට කලින් කිව්වේ. මේ බෝඩ් එකේ තාම තියෙනවා. adjective. board එකේ. අන්න හරි adjective එකක්. එහෙම නැත්නම් adverb එකක්. good. එතකොට පුතේ මේකේ adjective එකක් තියෙන්න පුළුවන් adverb එකක් තියෙන්න පුළුවන්. හරි. ඔය දෙකෙන් එකක්. හැබැයි පුතේ මේක විස්තර කරන්නේ මොකද්ද? ක්‍රියාවක්ද නාමපදයක්ද? The interior of the house. නිවසේ අභ්‍යන්තරය කියලා කියන්නේ ක්‍රියාපදයක්ද? නාමපදයක්. එහෙනම් පුතේ නාමපදයක් විස්තර කරන්න ඔව් නාමපදයක්. නාමපදයේ විස්තර කරන්න අපි පාවිච්චි කරන්න ඕනේ නාම විශේෂණය. ඒ නිසා පුතේ අපි තෝරගන්නවා මේකේ නාම විශේෂණය කො attractive. ඒ නිසා good. පිළිතුර විදියට අපි තෝරනවා attractive. ඊළඟ එක the architect designed it to get the of the people. The architect designed it. The architect කියන්නේ පුතේ ගෘහ නිර්මාණ ශිල්පියා designed ඒක නිර්මාණය කළා. හරි designed it to get the හොඳට තේරුම් ගන්න පුතේ the තියෙනවා of people මිනිස්සුන්ගේ. හරිද? මේවා අමතක කරන්න එපා පුතේ. දැන් විද්‍යාවට පුළුවන් මේක. the තියෙනවා. the වලට පිටිපස්සෙන් පුතේ මොකක්ද එන්නේ? උත්තරේ හරි. the වලට පිටිපස්සෙන් අපි මොකද්ද දාන්නේ?
noun එක. noun එක. noun එකක්. good. එතකොට පුතේ මෙතනදී noun එකක් විදියට තෝරන්න එකම එකයි තියෙන්නේ තමයි attraction. Attraction. ඒ නිසා අපි පහසුවෙන් පිළිතුර තෝරනවා attraction. attraction කියන්නේ පුතේ ආකර්ෂණය. හරි. එතකොට මේකෙදි මිනිස්සුන්ගේ ආකර්ෂණය දිනා ගන්න තමයි ඒ ගෘහ නිර්මාණ ශිල්පියා මේක නිර්මාණය කරලා තියෙන්නේ. හරි. ඕකේ ප්‍රශ්න තියෙනවා අහන්න පුතේ. හරි. අපි යන් පුතේ ඊළඟ කොටසට. හරි. එකයි වැරදි කියලා දාලා තියෙනවා. හොඳයි පුතේ. ඇත්තටම සතුටුයි. හරි. ඉතින් ඔයාලා එහෙම මට්ටමකට එද්දී හරි ඒ කියන්නේ මුල් කාලේ ඉඳලා මුලින් කියන්නේ මේ අවුරුද්දේ මුලින් ඉඳලා මම දරුවෝ ටික දන්නවා ඒ කියවපු දරුවා. ඉතින් එහෙම වෙද්දී සතුටුයි මේ ඔන්ලයින් එක වුණත් දිගටම ඉල්ලිලා ඉන්නවා කියන එකත් පුතේ ලොකු දෙයක්. අපිට සමහර වෙලාවට එපා වෙනවා. මොකද ඉස්කෝලේ අදාළ දේවල් ටික කරන්න ඕනේ ඊළඟට ක්ලාසස් ටික මැනේජ් කරන්න ඕනේ. දැන් මේ දවස්වල නම් ඒ ටික නැහැ. ස්ට්‍රයික් එක නිසා. ඉතින් ඒත් මම ක්ලාසස් කරා. හරි ඒ කියන්නේ ළමයින්ට පුතේ මයික් එකක් ඔන්න එකේ තියෙනවා. හරි. ඒත් මම ක්ලාසස් කරා. ඉතින් මට රික්වෙස්ට් ආවා මේ කරන්න එපා කියලා. ඉතින් එහෙම දැනුවත් කිරීමක් ආව කරන්න එපා කියලා. ඉතින් කරන්න උනේ නැහැ. ඒක නිසා නතර කරා. ඉතින් ඒකේ අයට පුළුවන් මේකට ජොයින් වෙන්න. ඉතින් මේක මම කැමැත්තෙන් කරන දේ. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. සර් attract කියන්නේ ආකර්ෂණ කරනවනේ. attract කියන්නේ ආකර්ෂණය කරනවා. attract. සර් attracted කියන්නේ ආකර්ෂණය වුණාද? attracted කියන්නේ ආකර්ෂණය වුණා. එහෙම නැත්නම් ආකර්ෂණය කළා. එහෙම නැත්නම් ආකර්ෂණය කරලා. ඔය තේරුම් ඕන එකක් ගන්න පුළුවන්. attracted යමකට ආකර්ෂණය වුණා. හරි. එහෙම නැත්නම් ආකර්ෂණය වෙලා ආකර්ෂණය කරලා වගේ තේරුමක් ගන්න පුළුවන්. ඔය ලා තේරුමයි past idea එකයි ගන්න පුළුවන්. හරි. ඊළඟ එක පුතේ අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඔයාලට සෙමිනා එකේ මම කතා කරා direct and indirect speech question එක. හරි ඒකට අදාළව. ඉතින් මම කැමතියි දැන් ඒක තෝරගන්න. ඒ නිසා මම දරුවන්ගෙන් ඉල්ලනවා මෙන්න ප්‍රකාශන ටික. test 12. A young man wanted to sell his motor bicycle. තමන්ගේ motor bicycle එක විකුණ ගන්න ඕන වෙනවා තරුණ කොල්ලෙකුට. young man. These are the statements he made to describe it. මේ තමයි යා කරපු ප්‍රකාශන ටික. දරුවන්ට මම විනාඩි 5ක් දෙනවා මේ ප්‍රකාශන ටික ඍජු කතනයෙන් වක්‍ර කපනයට පරිවර්තනය කරන්න. Okay, time starts now. TikTok. සර් ප්‍රශ්න ලියන්නද? ප්‍රශ්න ලියන්න එපා පුතේ. ප්‍රශ්න ලියන්න එපා. ප්‍රශ්න මේකේ තියෙනවනේ. ඕනනම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ මේකේ උත්තර ටික මෙන්න මෙතෙන්ට අදාළ උත්තර ටිකට අට්ටක් ගාලා ගොඩනගන්න. ඍජු කතනයෙන් වක්‍ර කතනයට පරිවර්තනය. ප්‍රශ්න ටික දෙනවද කියලා අහලා තියෙනවා. ඔව් පුතේ ප්‍රශ්න ටික එවනවා. හරි ප්‍රශ්න ටික කියන්නේ මේ ටික මම ඔයාලට එවන්නම්.
රිපෝටඩ් ස්පීච් කරාද සර් කියලා අහලා තියෙනවා. ඔබ පොතේ කරා කියන්නේ සෙමිනාර් එකේ කරා. ක්ලාස් එකේ කරේ නැහැ. ඒ දැනුමෙන් අපි කරමු. ඔයාලට මම මේ වෙලාව පාවිච්චි කරනවා ඒකේ අප්‍රශ්න කොටස් ටික කියලා දෙන්න. හරි ලේසියි පුතේ. මේ රිපෝටඩ් ස්පීච් කියලා කියන්නේ අමාරු දෙයක් නෙවෙයි. හරි සරලයි. මම ඒක පැහැදිලි කරන්නම් දැන් මේ ප්‍රශ්නත් එක්ක. මොකද මෙතන ප්‍රකාශන ටිකක් තියෙන්නේ. හැබැයි ඔයාලට විභාග පේපර් එකේ ප්‍රශ්න ආවොත් තමයි යම් තැනක ගැටලුවක් එන්නේ. කියන්නේ ප්‍රශ්න කියන්නේ මේ ඍජු කතනේ වක්‍ර කතනයට හරවන්න ප්‍රශ්නයක් ආවොත් ඒක තමයි චුට්ටක් අමාරු. ඒක මම ආයි කියලා දෙන්නම්. කොහොමත් බය වෙන්න එපා පුතේ. විභාගයට ඔන්න මෙන්න තියා අපහු සියල්ල මතක් කරනවා. මේකෙදි මම ලේසි ක්‍රම ටික කියන්නම්. හරි. සර් හරි. හොඳයි. ඔන්න දරුවෙක් හරි කියලා කියනවා. හරි. කරන්නකෝ. ඔයාලට පොඩි සපෝට් එකක් ඕන නිසා පුතේ මම මතක් කරන්නම්. හොඳට අහගන්නකෝ. If you want to turn a direct sentence to indirect sentence, indirect speech, direct sentence to indirect speech, you have to follow 5 main rules. 5 kinds of main rules. වර්ග 5ක ප්‍රධාන නීති ඔයා අනුගමනය කරන්න ඕන. ඒකේ පළවෙනි එක තමයි පුතේ tenses changes. හරිද? පළවෙනි එක tenses changes. එතකොට ඔය කියන tenses changes ටික පුතේ මාර සරලයි. හරිද? tenses changes ටික මාර සරලයි. මෙන්න ඔන්න අයිනෙන් වැටෙනවා tenses changes ටික. present tense තියෙනවා නම් හරිද? present verb කියලා හිතමු. tense කතාව වැඩක් නැහැ. present verb වර්තමාන ක්‍රියාවක් තියෙනම් ඒ වර්තමාන ක්‍රියාව පුතේ මොකක් වෙන්න ඕනද? past verb. past verb. very good. present verb නම් past verb. ඊට පස්සේ පුතේ යම් තැනක am හරි is හරි ආ හරි තියෙනවා නම් ඕක මොකක් වෙන්න ඕනද? එහෙම නැත්නම් verb නියමයි. ඊට පස්සේ පුතේ යම් කිසි තැනක has හරි have හරි තියෙනවා නම් ඕක මොකක් වෙන්න ඕනද? එතෙන්දී මට ඇහුණා bean කෑල්ලක් කියනවා. ඔතෙන්දී පුතේ had වෙනවා විතරයි. හරි ඔතෙන්දී had වෙනවා විතරයි. යම් කිසි තැනක පුතේ හරිද යම් කිසි තැනක තිබුණොතින් past verb එකක් අතීත ක්‍රියාවක් එතෙන්දි මොකක්ද වෙන්නේ? Excuse me, sir. had then past participle verb. very good. had එකත් එක්ක past participle verb එක එනවා. ඒකට අපි උදාහරණයක් බලමුකෝ. මම හිතනවා ඒකට උදාහරණයක් බැලුවොත් හොඳයි කියලා. past verb එකක් තියෙනවා පුතේ went කියලා. went කියන්නේ Sir. ඔව් පුතේ. Sir, have එකේ had ද ලියන්න ඕන had විතරක් ලියුවම ඇතිද? had විතරක් ලිව්වම ඇති. හරිද? හැබැයි පුතේ had යෙදෙන තැනකුත් තියෙනවා. ඒක වෙන්නේ පුතේ මෙන්න මෙතනදී. හරිද? ඒක වෙන්නේ මෙන්න මෙතනදී. මෙතන හිතන්න ඔයා past verb එක had තිබුණොත් යම් කිසි වාක්‍යයක had තිබුණොත් මෙතන had කියන්නේ අතීත ක්‍රියාවක්නේ. හරි? මෙතන had කියලා තිබුණොත් අපි හිතමු ඒක අතීත ක්‍රියාවක් මේ past verb එකක්. එතකොට පුතේ මෙතනදී උත්තරේ හදනකොට අපිට ගන්න වෙන්නේ had කියලා. ඒකට හේතුව තමයි පුතේ මෙතන අතීත ක්‍රියාව had එක්ක past participle නේ හැදෙන්නේ. එතකොට had එකත් එක්ක ඒ had එකේ past participle එක hadමයි. ඒකම ගන්න වෙනවා. මෙතන went වගේ එකක් තිබුණොත් ඕක තේරුම් ගන්න ලේසියි පුතේ. හිතන්න went තිබුණා කියලා. දැන් went කියන්නේ had වගේම අතීත ක්‍රියාවක්. හැබැයි මෙතෙන්දි පුතේ ආදේශ වෙන්නේ had එකත් එක්ක went එකේ past participle එක. එහෙමයි දාන්න ඕන. හරිද? went කියන ක්‍රියාවේ past participle එක. went එකේ past participle එක මොකද්ද පුතේ? gone. ඒ නිසා එතෙන්දි හැදෙනවා had gone. ඔන්න ඔය had gone කියන එක හැදිච්ච විදියටම තමයි පුතේ had කියලා මෙතන හැදෙන්නේ. හැබැයි ඒක අයිති වෙන්නේ has have had වෙනවා විතරයි. ඒක මේ නීතියට සම්බන්ධ නැහැ. මෙතෙන්දි had එන්නේ පුතේ past verb අතීත ක්‍රියාවක් තිබුණොත් ඒක අතීත කාල කෘදන්ත ක්‍රියාවත් එක්ක had දාන්න ඕන නිසා. ඒ නිසා මම ඕක පැහැදිලි කරේ. හරිද? එහෙනම් වර්තමාන ක්‍රියාවක් තිබුණොත් වර්තමාන ක්‍රියාව අපි හිතමු පුතේ තියෙන්නේ come කියලා. හරි. come කියලා තිබුණොතින් එහෙම ඒක පුතේ අතීත ක්‍රියාවක් වෙන්න ඕනේ. ඒක came වෙනවා. එච්චරයි.
ඊට පස්සේ මෙතන තිබුණොත් she is going is කියන එක මොකක් කරන්න ඕනද? was හරි were හරි වෙනවා. එච්චරයි. එතකොට was were එක going. එච්චරයි වෙනස් වෙන්නේ. වෙන මොකුත් නැහැ. has have තිබුණොත් had වෙනවා. අපි හිතමු has completed කියලා තිබුණා කියලා. එතකොට has completed කියලා තියෙන එක මොකක් වෙන්න ඕනද? had completed වෙනවා විතරයි. හරි had completed වෙනවා විතරයි නියමයි. past verb තිබුණොත් had එකත් එක්ක past participle එනවා. ඊළඟට පුතේ අනිත් නීතිය තමයි ඔන්න දරුවෝ අර කලින් has have එකත් එක්ක පටලගත්ත තැන. පුතේ past continuous ඒ කියන්නේ was හරි color එක red හරි හිතන්න පුතේ was හරි were හරි තිබුණොත් ඕකට මොකද වෙන්නේ? had been Very good. was were තිබුණොත් හොඳට මතක තියාගන්න පුතේ was were තිබුණොත් අපි ඒක අයින් කරලා එතෙන්ට දානවා had been. හරිනේ. එච්චරයි. එතකොට ඔන්න ඔය කියන වෙනස්කම් ටික තමයි පුතේ වෙන්නේ. tenses changes කියන්නේ ඔච්චරයි. ඕක හොඳට ඔලුවට ගන්න. present verb past verb වෙනවා. am is are was were වෙනවා. has have had වෙනවා. past verb එක had අතීත කාල කරමින් පවතින තිබ්බ උනත් had been එන්නේ. මොකද පුතේ? අතීත කාල කරමින් පවතින උනත් had been එක්කනේ එන්නේ. අතීත කාලේ කරමින් හිටියා කියලා තිබුණොතින් ඒකේ තියෙන්නේ පුතේ was were එක ing නේ. අපි හිතමු was going කියලා තියෙනවා. ඒ වගේ එකක් තමයි was were going තියෙන එක. was were විතරයි වෙනස් කරන්නේ. ඒක අපි was were අයින් කරලා had දාලා had been going had been කියන එක දානවා was were අයින් කරලා. දැන් උදාහරණ මම ඒක ගන්න මෙන්න මෙහෙම. හරි. මෙතනදී මම ගන්නවා හිතන්න මෙතන තියෙන වචනේ was going. හරි. was going. ඔහොම තිබුණොත් යම් කිසි වාක්‍යයක පුතේ තැනක අපි ඒ වෙනුවට කරන්නේ මෙතෙන්දී අපි was were අයින් කළා had been දාලා ඉතුරු කොටස පුතේ වෙනසක් නැහැ. ඔය ing ක්‍රියාව going කියන එක ඔහොමම ලියනවා. ඔන්න ඕක තමයි වෙන්නේ. පැහැදිලිද? වෙනස් උනේ මේ was were අයින් කරලා had been ආපු එක. ඒ ඇරෙන්න දරුවට වෙන මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? had එන එක අයින් කියලා දෙන්න. had ඔව්. අය අන්තිමට කියප එක තේරුම් පුතේ යම් කිසි වාක්‍යයක තියෙන්නේ හිතන්නකෝ was were කියලා. දැන් අපි බලමු මේක එහෙම එකක් තියෙද කියලා. මෙතන එහෙම එකක් නැහැ. හිතන්න මෙහෙම. හරි. මෙන්න මෙහෙම වාක්‍යයක් තියෙනවා. මම ඒ වාක්‍ය මෙන්න මෙතනින් ගන්නම්. කමල් Z. හරි. පොඩ්ඩක් ඉන්න. රෙඩ් කරන්නම්. හරි. මේ වාක්‍ය බලන්න. කමල් Z. කමල් කියනවා ඊට පස්සේ inverted commas ගාව මෙහෙම තියෙනවා. She was completing the work. හරි. ඔන්න ඔහොම වාක්‍යයක් තිබුණා කියලා හිතන්නකෝ පුතේ. දැන් ඍජු කතනේ වක්‍ර කතනයට හරවන්න තියෙන්නේ ඕක. හරි. ඕකේ තියෙන්නේ කමල් Z කමල් කිව්වා ඇය was completing the work. ඔහොම තියෙන්නේ. පුතේ මේකේ වෙනස් කරන්නේ මොකද්ද? අපි බැලුවා කමල් Z she කියන එක මොකක් වෙන්න ඕනද? ඇය ඇයමයි. she කිව්වොත් අපි ඒව වෙනස් කරන්නේ නැහැ. sheමයි. මෙන්න පුතේ was තියෙනවා. දැන් මෙතනින් බලන්න was were වෙනුවට මොකද්ද කරන්න කියලා තියෙන්නේ පුතේ? had been දාන්න. එහෙනම් මේක පුතේ ඍජු කතනෙන් වක්‍ර කතනයට හැර වෙනකොට මේ was කෑල්ල අයින් කරලා අපි දාන්නේ මොකද්ද? had been. එච්චරයි. ඒ නිසා ඕකේ උත්තරේ එනවා පුතේ කමල් Z that. ඒ ඍජු කතනෙන් වක්‍ර කතනයට හරවනකොට Z that inverted commas අයින් කරලා that ආදේශ වෙනවනේ. ඊළඟට she එච්චරයි. was වෙනුවට දැම්ම had been. was අයින් කරා had been දැම්මා. ඊටු ටික එහෙමමයි. completing the work. දැන් පැහැදිලිද පුතේ ඒක? මොකක්ද උනේ කියලා අන්තිම එක? ඒ අන්තිම එක අපැහැදිලි කිව්ව දරුවට දැන් ඒක පැහැදිලිද? ඔව් සර්. හරි. ඊට පස්සේ ඊට කලින් දරුවෙක් යහුව තව මොකක් හරි එකක්. ඒ දරුවා අයහන් had එන එක අයින් කියලා දෙන්න. had එන එක. හිතන්න පුතේ මෙතනින් මම මෙතනින් මේ වගේම වාක්‍යයක් ආයෙ මෙතෙන්ට ගන්නවා. හිතන්න මෙහෙම තියෙනවා. ඔය වාක්‍ය බලන්න පුතේ. ඕකේ තියෙනවා අමල් Z අමල් කිව්වා they had a party yesterday. they had ඔවුන්ට තිබුණා මෙන්න they had a party yesterday. හරිද? දැන් පුතේ බලනවා අපි මෙතනදී මේ උත්තරේ හදද්දි පුතේ අමල් Z
අමල් ඉන්නවා ඒක අපිට සිද්ධ වෙනවා කොහොමටත් අමල් කියන එක්කෙනාව එහෙමම දාන්න අමල් z ඒ කෑල්ල එහෙම වෙනවා inverted commas අයින් වෙනවා ඒ වෙනුවට that ආදේශ වෙනවා ඒකත් හරි that ආදේශත් වුණා ඊළඟට they කියන එකේ වෙනසක් වෙන්නේ නැහැ පුතේ they කියන එකත් එහෙමම දානවා ඊට පස්සේ තියෙන ක්‍රියාව බලන්න පුතේ මෙතන කෝ තියෙන ක්‍රියාව had නේද තියෙන්නේ had නේද පුතේ තියෙන්නේ ඔව් හරි had තිබුණොතින් මේ had කියන්නේ පුතේ මොකක්ද had කියන්නේ මොන ක්‍රියාවක්ද past verb past verb very good has have කියන්නේ තියෙනවා had කියන්නේ තිබුණා එතකොට පුතේ ඒක අතීත ක්‍රියාවක්නේ දැන් හොඳ දරුවෝ ටික වගේ බලන්න මෙන්න මෙතනින් past verb එකක් තිබුණොත් මොකද වෙන්නේ කියලා ඔව් ඒ මෙතනින් පුතේ මම ඔව් ඒ මෙතන මම දාලා තියෙන නිසානේ ඕක නැතුව හිතන්නකෝ past verb කියන්නේ මෙයාටනේ හරිද past verb එකක් කියලා කිව්වොතින් past verb එකක් කියලා කියන්නේ මෙන්න මෙතෙන්ට එතකොට past verb එක ඒක මම වෙනම කොටු කරන්නම් past verb එක පුතේ මොකක් වෙනවා කියලාද තියෙන්නේ had එක්ක මොකක් එනවා කියලාද past past participle participle එනවා කියලා එතකොට පුතේ මෙතන තියෙන ක්‍රියාව had නේ මෙතන තියෙන ක්‍රියාව had එතකොට අපි දන්නවා මෙතන had වෙනුවට දාන්න ඕනේ had කියන වචනෙත් එක්ක past participle එක දැන් මට කියන්නකො පුතේ මෙතෙන්ට had දාන එක නම් මහා ලොකු දෙයක් නෙවෙයි කොහොමත් අපි had කියලා දානවා had නේ දාන්න කියන්නේ එතකොට මේ මෙතන තියෙන had වල මෙන්න මෙතන තියෙන had කියන ක්‍රියාපදේ past participle එක මොකද්ද had හරිද has have had වෙන්න පුළුවන් has have අතීතය had අතීත කාල කෘදන්තයත් had ඒ නිසා පුතේ මෙතෙන්දී අපිට දාන්න වෙනවා had a party කියලා හරිද had a party had a party yesterday කියන එක මොකද්ද වෙන්නේ previous මම දරුවන්ට උගන්වනවා මෙහෙම. ඒ කියන්නේ ඒකත් ලේසි ක්‍රමයක්. ඔව් ඒකත් ලේසි ක්‍රමයක් කියලා දීලා තියෙනවා. ඔයා ඉන්න මේ මොහොතේ. ඔයා හිතන්න මේ දැන් මං ඉන්නේ. yesterday කියන්නේ පුතේ මේ මොහොතට කලින් වෙලාවක්ද මේ මොහොතට පස්සේ වෙලාවක්ද? මේ මොහොතට කලින් වෙලාවක්. හොඳේ පස්සේ නෙවෙයි. පස්සේ කියන්නේ පුතේ හෙට tomorrow වගේ ඒවා. කලින් කියන්නේ පුතේ අතීතේ. yesterday කියන්නේ ඊයේනේ අතීතයට අයිති. අතීතයට අයිති නම් මම ඔයාලට කිව්වා පාවිච්චි කළ යුතු වචනේ මොකද්ද? previous very good. එතකොට පුතේ yesterday ඊයේ දවසේ කියන එක අපි මාරු කරනවා previous day වලට. එතකොට එනවා previous day. ඔන්න උත්තරේ. දැන් තේරුණාද පුතේ මෙතන had ආවේ කොහොමද කියලා? ඒ ප්‍රශ්නෙත් හරියද? ඔව් සර් හරි. එහෙනම් පුතේ අපි මේකේ උත්තර ටික දැන් සාකච්ඡා කරමු. සර් උතනද තේරුම අපි ඊයේ පාටියක් තිබ්බ කියන අර්ථයනේ නෑ. අපි අමල් කිව්වා මෙන්න මෙහෙම ඔවුන්ට ඊයේට ඒ කියන්නේ දැන් previous day කියන්නේ පෙර දවසනේ. ඔවුන්ට පෙර දවසේ පාටියක් තිබිලා තිබුණා කියලා. අදහස් එන්නේ එහෙමයි පුතේ. මෙතන had කියන එකේ තේරුම has have කියන්නේ තියෙනවා. had කියන්නේ තිබුණා. past participle එකේ තේරුම ඉන්නේ ලා කියලානේ. දැන් come come කියන්නේ එනවා. came ආවා. I come කියන්නේ ඇවිල්ලා. eat කියන්නේ කනවා. ate කියන්නේ කෑවා. eaten කියන්නේ කාලා. එතකොට ඔය ලා කියන එකනේ පුතේ past participle එකේ තේරුම. එතකොට මේකේ තේරුම එන්නේ තිබිලා කියලා. තිබිලා මෙතන had කියන්නේ තිබුණා. එතකොට අමල් කිව්වා මෙන්න මෙහෙම ඔවුන්ට පෙර දවසේ පාටියක් තිබිලා තිබුණා කියලා. පැහැදිලිද තේරුම එන විදිය? ඔව් සර් ඩිරෙක්ට් ස්පීච් එකෙන් හුවේ ඩිරෙක්ට් ස්පීච් එකේ තේරුම පාටියක් තිබුණා කියන එක. හරිද? ඩිරෙක්ට් ස්පීච් එකේ තේරුම අමල් කිව්වා ඔවුන්ට තිබුණ පාටියක් ඊයේ. හරිනේ? හරි සර් හරි. දැන් පුතේ මේ ටික හරි. tenses changes ඔච්චරයි පුතේ. මේක වෙන මහ මෙරක් විදියට ඔයා අමාරුවෙන් මේක පාඩම් කරන්න උත්සාහ කරන්න එපා. මේ වගේ සරල ක්‍රම මම ඔයාලට ඕන තරම් කියලා දෙන්න තියෙනවා. ඒ නිසා ඔන්න tenses changes ටික. එතකොට time word changes උත් අපි මේත් එක්කම කතා කරා. දැන් වෙලාවක් නම් අපි කියන්න පුළුවන් සාමාන්‍යයෙන් today නම් that day. හරි. now නම් then. ඊට අමතර මේ මොහොතට කලින් වෙලාවක් නම් අපි පාවිච්චි කරනවා previous. මේ මොහොතට පස්සේ වෙලාවක් කලින් වෙලාවක් මේ මොහොතට කලින් වෙලාවක් නම් අපි පාවිච්චි කරනවා previous. අතීතේ නම් previous. අනාගතේ නම් following. හරි අනාගතේ නම් following. ඊට පස්සේ අපි
ඊට අමතරව පාවිච්චි කරන දේවල් තමයි පුතේ සර්වනාම පද වෙනස් වීම සහ ඊළඟට වැදගත්ම එකක් තමයි modal verbs. ඒ නිසා modal verbs වෙනස් වෙන විදිය දරුවෝ දන්නවා. හරි modal verbs වෙනස් වෙන විදිය can කිව්වොත් could වෙනවා, will කිව්වොත් would වෙනවා, shall කිව්වොත් should වෙනවා. ඊට අමතර may කිව්වොත් might වෙනවා. sir perfect continuous වලට indirect speech තියද? පුතේ perfect continuous future perfect වලට නැහැ. ඊට අමතර අනිත් ඒවාට තියෙන්න පුළුවන්. හරි. හැබැයි සාමාන්‍යයෙන් ඒ වගේ වාක්‍ය අඩුයි. අදහස් ප්‍රකාශ වෙන්නේ නැහැ පුතේ ඒ වගේ. හරිද? perfect continuous වලදී ඍජු කතනයේ වක්‍ර කතනයට තිබුණොත් හැරවීමක් කරන්න පුළුවන්. බැරිම නැහැ. හරි. හරි. දැන් අපි යන් ඉස්සරහට. It's a good motorcycle. මේ කවුද පුතේ මේක කියන්නේ? මේක කියන්නේ young man තරුණ කොල්ලෙක් කාගේ බයික් එක විකුණ ගන්නද? තමන්ගේම බයික් එක විකුණ ගන්න. එතකොට මේ ප්‍රකාශ කියන්නේ පුතේ එයාමයි. බයික් එකේ අයිතිකාරයා. ඒක අපි හොඳට ඔළුවේ තියාගන්න ඕන. දැන් අපි ඒකත් ඔළුවේ තියාගෙන පුතේ බලනවා මේවට අදාළව සර් B තිබුණොත් been වෙනවද සර්? පුතේ B කියලා කියන්නේ වෙනවා කියන එක. හරිද? ඕක been වෙන්න නම් කොතනදද කියන එක හරියට දරුවා පැහැදිලිව අහන්න ඕනේ. ඒ කියන්නේ දැන් B කියන එක පුතේ B verb එකක් විදියට. දැන් අපි කියනවා B කියලා එන අදහසක් වෙනවා කියන එකනේ. එතකොට I want to be a good man. ඔහොම නෙන්නේ. ඔය වගේ තැනකදී පුතේ ආවොත් B කියන එක Bමයි. හරි? I wanted to be a good man. එතකොට want කියන එක wanted. present verb past verb. ඊට අමතර පුතේ දරුවා හරියටම අහන්න මේකේ B කියන එක මොන තැනකදී යෙදුනොත් been වෙනවා කියලා දහන්නේ කියලා. එතකොට මට හරියට කියන්න පුළුවන් ඒක කොහොමද නැද්ද ඔව්ද නැද්ද කියලා. හරි. සාමාන්‍යයෙන් පුතේ B verbs කියලා කියන්නේ පොදුවේ am is are was were කියන වචන ටිකට. හරි. ඒ කියන්නේ indirect speech එකේදී කියන එක පුතේ පැහැදිලි මට. හැබැයි වා tense එක කියන්න ඕනනේ. ඒ කියන්නේ මේක මොන වගේ වාක්‍යයක තිබුණොත්ද? present tense එකෙන් තිබුණොත්, ඒ කියන්නේ present idea එකකද? එහෙම නැත්නම් මොන විදියේ අදහසකද? tense එක මට කිව්වොත් කියන්න පුළුවන් been වෙනවද කියලා. සාමාන්‍යයෙන් පුතේ මේ been කියන එක යෙදෙන්නේ එකම එක තැනකදී විතරයි. හරි. be කියලා මෙතන verb root එක තියෙනවා නම් මේකෙදි been කියන එක යෙදෙන්න බෑ. හරි. ඒ නිසා ගොඩක් දුරට එහෙම යෙදෙන්නේ නැහැ පුතේ. previous day වෙනුවට last දාන්න පුළුවන්. previous කියන එක වෙනුවට පුතේ දැන් අපි කිව්වොත් බෑ. previous කියන එක වෙනුවට last කියන එක දාන්න බෑ පුතේ. ඒකෙදි එන්නේ the day before or the day after ඔය විදිහේ changing එකක් තමයි එතෙන්දි වෙන්නේ. හරි. last කියලා තිබුණොත් නම් previous දාන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න ඒක. දරුවෙක් අහනවා previous කියලා තිබුණොත් හරිද? last දාන්න පුළුවන්ද? බෑ. හැබැයි last කියලා තිබුණොත් previous පුළුවන්. උදාහරණයක් අපි කිව්වොත් last week ගිය සතියේ. එතකොට අපි කියන්නේ last අයින් කරලා එතෙන්ට දානවා previous week කියලා. හරි. sir previous day වෙනුවට the day before දාන්න පුළුවන්ද sir? පුළුවන්. ඒක හරි. අනාගත කාලය කියලා ඒ දරුවා අහනවා. පුතේ අනාගත කාලය පුතේ සාමාන්‍යයෙන් යෙදෙන්නේ නැහැ ඍජු කතනෙන් වක්‍ර කතනෙදී. ඒ නිසා ඍජු කතනයක් වෙන්න ඍජු කතන වක්‍ර කතන වාක්‍යවල future tense එකක් යෙදෙන්නේ නැහැ පුතේ. ඒ දරුවා අහනවා අනාගත කාලයෙන් ඒක යෙදෙන්නේ කියලා. එහෙම එකක් නැහැ. එහෙම යෙදීම් නැහැ පුතේ. හරිනේ? හරි. දැන් අපි යන් ප්‍රශ්න ටිකට. තව ප්‍රශ්නයක් ආවා. මේ සෙනසුරාදා modal verbs ටික ආයේ කියලා දෙනවද? හරි කියලා දෙන්නම්. මට චුට්ටක් මතක් කරන්න පුතේ. මොකද අමතක වෙන්නත් පුළුවන්. මතක් කරන්න මං කියන්නම්. හරි දැන් බලමු. It's a good motorcycle. මේක කියන්නේ පුතේ තරුණ මිනිහා තමන්ගේ බයික් එක විකුණ ගන්න. එතකොට අපි දන්නවා මේකෙදී මම මේකේ වාක්‍යෙන් වාක්‍ය වෙනස් වීම වෙනම වෙන් කරලා ඔයාලට කියලා දෙන්නම්. It's a good motorcycle. It is. පුතේ මෙන්න පළවෙනි එක තමයි it. it කියලා තියෙන එක වෙනස් වෙන්නේ නැහැ. is කියන එක වෙනස් කරන්න වෙනවා. හරි. good motorcycle. ඒ අරෙන් අපිට ඕක වෙනස් කරන්න දෙයක් නැහැ පුතේ. අනිත් වචන කොහොමමයි. ඒ නිසා අපි පළවෙනි එකේදී ගන්නවා. උත්තරේ දාලා තිනවා. The young man said that it was. පළවෙනි එකේ උත්තරේ it was ඇම්මිසා තිබුණොත් මොකක් වෙනවා කියලාද කිව්වේ? was වෙනවා කියලා. එතකොට මෙතන it තියෙන නිසා අපිට ගැලපෙන්නේ was. ඒ නිසා it was a good motorcycle. එහෙමයි එන්නේ. ඊළඟ එක පුතේ my company gave me a car. ඊළඟ වාක්‍ය බලන්න. මේකේ පුතේ the young man said that එච්චරයි. my company පුතේ මගේ ආයතනය. හරිද?
එයා මගේ ආයතනය කියලා කියන්නේ. එතකොට දැන් ඔයා හිතන්න ඔයා තමයි බයික් එක ගන්න ගියේ. වෙන කෙනෙක් තමයි බයික් එක විකුණන්නේ. ඒ කියන්නේ මේ තරුණ කොල්ල ඔයා නෙවෙයි. හිතන්න ඔයාගේ යාළුවෙක් කියලා. එතකොට එයා ඔයාට කියන එක ඔයා ගිහින් තව කාට හරි කියනකොට පුතේ මගේ බයික් එක මගේ ආයතනය කියලාද කියන්නේ? නෑ අපි කියන්නේ ඔහුගේ ආයතනය ඔහුගේ බයික් එක කියලා. එතකොට මෙතන මයි කියන එක වෙනස් වෙනවා. ඊළඟට ගේව්නේ පුතේ තියෙන්නේ ක්‍රියාව. ගේව් කියන්නේ දුන්නා. ඒක අතීත ක්‍රියාවක්. අතීත ක්‍රියාව කරන්න වෙන්නේ පුතේ. මෙතන මයි Had කියන එක given. මොකක් වෙන්න ඕනද? Had given. මයි කියන එක හිස් වෙනවා. ඒක හරි. හිස් පුතේ එන්නේ හරිද? හිස්. මොකද ඔහුගේ කියලා එන්නේ. ඊළඟට ගේව් කියන එක පුතේ අපි Had දන්නවා given. අතීත ක්‍රියාවක්. very good. had given දාන්න වෙනවා. had given. ඊට පස්සේ me මට දුන්නා කියන එක මට Him. දුන්නා කියන්න පුළුවන්ද? Him. ඔව් him. මොකද මට නෙවෙයි කම්පැනියෙන් කාර් එක දුන්නේ. මේ බයික් එකේ අයිතිකාරයාට. හරි. ඒ කියන්නේ him. ඔහුට තමයි දුන්නේ. ඔය ටික පාවිච්චි කරලා පුතේ උත්තරේ හදන්නයි තියෙන්නේ. හරි ලේසි. ඒ නිසා මේකේ උත්තරේ එනවා. A young man said that තරුණ කොල්ලා කිව්වා මෙන්න මෙහෙම. his company had given him a car. ඕක තමයි ඍජු කතනයේ වක්‍ර කතනයට පරිවර්තන වුණාම එන පිළිතුර. හරි. ඊට පස්සේ එකට අපි යමු. හරි. ඊළඟ එකට අපි යමු. the motor bicycle වෙනස් කරන්න දෙයක් නැහැ පුතේ. ඒක එහෙමමයි. always එකත් එහෙම තියන්න පුළුවන්. starts present verb එකක් පුතේ. හරි. එතකොට present verb එක past verb කරන්න ඕන with the first kick. එතකොට පුතේ අනිත් ඒවා අපිට වෙනස් කරන්න දෙයක් නැහැ. එනිසා අපි උත්තරේ Started. ගන්නවා. The young man, very good, started. The young man said that the motor bicycle always started. සාමාන්‍යයෙන් පුතේ මේ always කියන වචනය යෙදෙනවා අඩුයි present මේ past tense එකේ. ගොඩක් දුරට යෙදෙන්නේ present ideas වල විතරයි. නමුත් මෙතනදී අපිට තියෙන නිසා පාවිච්චි කරන්න වෙනවා. A motor bicycle always started with the first kick. ඕක තමයි උත්තරේ. හරි. ඊළඟ එක පුතේ I bought it from a teacher. එතකොට ඒ මිනිස්සයා මේක අරගෙන තියෙන්නේ ගුරුවරයෙකුගෙන්. එතකොට I කියන එක පුතේ ඔහු වෙනවා. ඇයි ඔහුනේ අරගෙන තියෙන්නේ? ඊළඟට bought කියන එක ගත්තා. මිලදී ගත්තා. එතකොට මිලදී ගත්තා කියන්නේ අතීත ක්‍රියාවක්. ඒක had එක past participle දාන්න වෙනවා. ඒ වගේම it ඒක වෙනසක් නැහැ. from a teacher වෙනසක් නැහැ. ඒ අනුව පුතේ අපිට මේ I කියන එක he බවට වෙනස් කරන්න වෙනවා. ඊට අමතරව පුතේ මේ bought කියන එක had buy bought past participle එකත් ඕකමයි. ඒ නිසා අපිට මේක bought කියන එක ඔය විදියටම තියන්න වෙනවා. එතකොට had bought කියලා තමයි දාන්න වෙන්නේ. ඒ නිසා උත්තරේ හැදෙනවා the young man said that he had bought it. ඔහු මිලදී අරගෙන තිබුණා ඒක from a teacher. ගුරුවරයෙකුගෙන්. from a teacher. ඊළඟ එක a young man said that තරුණ මනුස්සයා කිව්වා මෙන්න මෙහෙම. මොකක්ද කියන්නේ? I will send you all the documents. මම ඔයාට එවන්නම් ඔක්කොම documents ටික ලිපිගොනු. එතකොට පුතේ මේකේ I කියන එක වෙනස් වෙනවා. හරි. will කියන එක වෙනස් වෙනවා. send වෙනස් කරන්නේ නෑ පුතේ. හේතුව මම කියන්නම් modal verb එකක් එක්ක આવොත්. දැන් මේකේ I කියන එක පුතේ සාමාන්‍ය වෙනස මේ ටික ක්ලියර් කරගමු. I කියන එක පුතේ සාමාන්‍යයෙන් he බවට වෙනස් වෙන්න ඕනේ. he. ඒක හරි. I කියන එක he වෙනවා. will කියන එක පුතේ අපි ඉගෙන ගත්තා would කියලා එන්න ඕන බව. හැබැයි පුතේ would කියන්නේත් modal verb එකක්. will කියන්නේත් modal verb එකක්. අපි modal verb එකකට පිටිපස්සෙන් තියෙන ක්‍රියාව පුතේ හරිද? Verb root හොඳට එක. මතක තියාගන්න. very good. very good. verb root එක තමයි තියන්නේ would වගේ වචනයක පිටිපස්සෙනුත්. එතකොට පුතේ මේ send කියන ක්‍රියාව වෙනස් කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. නැත්නම් දැන් මේක වර්තමාන ක්‍රියාවනේ. සමහරු මේක අතීත කරලා දාවි sent කියලා එහෙම හදන්න බෑ. you අන්න you මෙයා මේ documents කාට දෙන්නම් කියලා කියන්නේ මේ. Me. අන්න හරි. ඔයාට දෙන්නම් කියලා මේ කියන්නේ. හරි. එයා කියන්නේ
මං ඔයාට ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික එවන්නම්. එතකොට මම ඕක ගිහිලා කාට හරි කියන්නේ කොහොමද? එයා කිව්වා මට ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික දෙන්නම් කියලා. ඒ නිසා අපිට you කියන එක me බවට වෙනස් වෙනවා. හරි you කියන එක me බවට වෙනස් වෙනවා. ඒ නිසා මේ වාක්‍ය පිළිතුර පුතේ නිර්මාණය වෙනවා මෙන්න මෙහෙම. The young man said that තරුණ මනුස්සයා කිව්වා මෙන්න මෙහෙම. හරි the young man said that he would send me all the documents හරි ඊළඟ එක පුතේ අන්තිම එක you can pay me cash ඔයාලට පුළුවන් මට ගෙවන්න cash වලින් පුතේ මෙන්න වෙනස් වෙන තැන් ටික මේක බලාගෙන ඉමුකෝ හරි මේකේ පුතේ වෙනස් වෙන තැන් ටික තමයි you කියන එක වෙනස් වෙනවා හරි මොකද you කියන්නේ දැන් මෙයා කියන්නේ ඔයාට ගෙවන්න පුළුවන් මට හරි එතකොට ඔයා හොඳට තේරුම් ගන්න මේ බයික් එක විකුණන කෙනා ඉන්නවනේ එයා මේ ඔයාට කියන්නේ බයික් එක විකුණන කෙනා ඔයාට මේ කියන්නේ you can pay me ඔයාට පුළුවන් මට ගෙවන්න in cash වලින් එතකොට මෙතන you කියන්නේ කවුද පුතේ I could pay cash you කියන්නේ පුතේ තමන් ඒ නිසා මෙතෙන්දී you කියන එක I බවට වෙනස් වෙනවා ඒකයි මම කිව්වේ pronouns changes ටික කටපාඩම් කරන්න එපා කියලා පුතේ මොකද ඒක කටපාඩම් කරොත් මුළු වගුවම කටපාඩම් කරන්න වෙනවා මම ඔය දරුවන්ට ඒ වගුව සහ නීති රීති ටික පෙන්වන්න දෙයක් නෑ උගන්වලා තියෙන ටියුට් එක දීලා තියෙන්නේ පන්ති යන සියලු දරුවන්ට මේ වෙද්දි ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් ටියුට් එක ලැබිලා ඇති මොකද ඒක ගිය මාසේ තිව්වේ හරිද ජුනි මාසේ තියපු ටියුට් එක ඒක අපි සෙමිනාර් එකේදී කතා කරා ඒකේ නීති රීති ඇතුළු සියලු දේ දරුවන්ට සහභාගී වෙන්න කියලා කිව්වා ඒකේ වීඩියෝස් තියෙනවා සහ ඒකේ නීති රීති ටිකේ pronouns changes ටික වගුවක් විදියට පුතේ ඔක්කොම දාලා තියෙනවා හැබැයි ඒක පාඩම් කරන්න එපා පුතේ මොකද ඒක ඔළුවට දාගත්තොත් ඔළුව අවුල් වෙනවා ඔයාලට මේ වැඩේ කොට දාගන්න අමාරුයි ඒ නිසා පුතේ හිතලා නිර්මාණය කරන්න මේ අදහස හරි එතකොට මෙතෙන්දි කියනවා I හරි can pay me පුතේ can කියන එක I වෙනස් could වෙනවා pay him cash can කියන එක හැදෙන්නේ could බවට හරි can කියන එක could වෙනවා ඊළඟ එක pay me in cash pay me පුතේ ගෙවන්න පුළුවන් කියන්නේ කාටද මේ මට sorry එයාට හරි මොකද එයා කියනවා එයාට ගෙවන්න පුළුවන් කියලා you can pay me එහෙමයි කියන්නේ එතකොට me කියන එක පුතේ him වෙනවා ඔහුටනේ අපි ගෙවන්නේ ඒ නිසා him හරිද him ඒ අනුව පුතේ උත්තරය ටික මෙතනින් හැදෙන උත්තරේ එයා කියනවා the young man said that I could pay him cash හරි I could pay him cash මට පුළුවන් ඔහුට ගෙවන්න cash වලින් හරි ඔන්න ඒ විදිහට පුතේ ඕක නිර්මාණය හැදෙනවා සර් ක්ලාස් එකේදී ආයි direct and indirect speech කරනවද කරනවා පුතේ කරනවා කියන්නේ මෙහෙමයි මම මේ කරන්නේ ක්ලාස් එකේදී තමයි ඉතින් මේ ඉන්නේ ඔක්කොම පන්ති යන දරුවෝ සහ ඒ දරුවන්ට තමයි මේ කරන්නේ හරි ඒ නිසා සර් පහට her and him ගන්න පුළුවන්ද පස්වෙනි එක මොකද 1 2 3 4 5 කියන එක ගන්න පුළුවන් පහට her ඒ කියන්නේ පුතේ මෙතෙන්දී ඔයා කොතෙන්ට her ගන්න පුළුවන් කියලා දාන්නේ me කියන තැනටද sorry මෙතන he කියන තැනටද පස්වෙනි එකේ ඔයා කොතෙන්ටද අහන්නේ පුතේ her and him ගන්න පුළුවන්ද කියලා අහන්නේ කොතෙන්ටද පුතේ message එකකින් නැතුව voice වලින් කතා කරන්න පුළුවන් නම් මගෙන් පැහැදිලිව අහන්න පුතේ මට මේ පහන දෙය පැහැදිලි නෑ you indirect එකේදී you කියන එකට indirect එකේදී මෙතෙන්දි ගන්න බෑ පුතේ මෙතෙන්දි ගන්න බෑ ඒකේ දැන් ඔයාලගේ වගුවේ දීලා තියෙනවා you කියන එක I වෙන්න පුළුවන් we වෙන්න පුළුවන් she වෙන්න පුළුවන් they වෙන්න පුළුවන් he වෙන්න පුළුවන් ඔය හැම එකක්ම දීලා තියෙනවා හැබැයි පුතේ ඔයා මෙතන තියෙන අවස්ථාවට ගැලපෙන වචනය විතරයි ගන්න ඕනේ මොකද I will send you all the documents කියලානේ කියන්නේ එතකොට මම ඔයාට එවන්නම් කියලා මෙයා කියන්නේ කාටද මේ මට එතකොට තමන්නේ මේක අනිත් කෙනාට කියලාම ගිහින් කියන්නේ මචං මෙහෙමයි බයික් එකක් තිබුණා විකුණන්න මං ගිහින් එක කතා කරා එතකොට ඒ තරුණ කොල්ලා කිව්වා එයාට කම්පැනියෙන් කාර් එකක් දීලා තියෙනවා කියලා ඉතින් එයා මේ පළවෙනි කික් එකේම බයික් එක ස්ටාර්ට් වෙනවා කියලා කිව්වා ඊට පස්සේ එයා ඒක අරගෙන තිබුණා ගුරුවරයෙකුගෙන් හරි ඊට පස්සේ පස්වෙනි එකේදී අපිට කියන්න වෙන්නේ ඔහු කිව්වා එතකොට තරුණ මිනිහා මේ young man කිව්වා ඔහු මට එවන බව
සියලුම ඩොකියුමන්ට්ස්. ඔහු මට එවන බව. එතකොට පුතේ එයා පිරිමි කෙනෙක්. මේ young man නේ. තරුණ මිනිස්සෙක්. young woman නෙවෙයි. ඒ නිසා her කොහෙත්ම ගන්න බෑ. she ආදේශ වෙන්නේ නැහැ පුතේ. මේක young man කිව්වොත් තරුණ කෙනෙක්, පිරිමි කෙනෙක් කියන එක ඔළුවේ තියා ගන්න ඕනේ. එතකොට young man එතෙන්දී අපි ගන්නවා he කියන එක he would send me. you කියන එකේදී පුතේ වෙන්නේ එයා කාටද මේ ටික එවන්නේ? මෙයා එවන්නේ මට. හරිද? ඒ නිසා you කියන එක me වෙනවා. ඒ ඇරෙන්න her, him, he, she වගේ ඒවා ගන්න බෑ. පැහැදිලිද නැත්නම් ආයි ඒක ප්‍රශ්න තියෙන ගහන්න පුතේ. කික් කියන්නේ මොකක්ද කියලා අහනවා. පුතේ කික් කියලා කියන්නේ අර ගහන එක. හරි බයික් එකක් ස්ටාර්ට් කරනකොට මෙහෙම වාඩි වෙලා මෙහෙම කකුලෙන් ගහන්නේ. හරි. අර කකුලෙන් කික් කරනවා කියලා කියන්නේ ඒක තමයි ෆස්ට් කික් එක කියන්නේ. එකපාරක් කික් කරපු ගමන් ස්ටාර්ට් වෙනවා. ප්‍රොනවුන්ස් ටික පැටලුණා. පුතේ ප්‍රොනවුන්ස් ටික පැටලෙන්නේ ඔයා අවස්ථාව තේරුම් ගත්තේ නැති නිසා පුතේ. බොරි වෙන්න එපා. ඔයා වගුව පාඩම් කරන්නත් එපා. අවස්ථාව තේරුම් ගන්න. මේ තරුණ මිනිස්සයයි ඔයයි අතර සංවාදයක් මේ දීලා තියෙන්නේ. එතකොට තරුණ මිනිස්සයා වෙනුවට අපිට ගන්න වෙන්නේ he, his, him කියන වචන. ඔයා වෙනුවට මෙතෙන්දි ගන්න වෙන්නේ I, me, my ඔය වගේ වචන. එතකොට පුතේ එහෙම හිතලා අවස්ථාවේ හැටියට මේක හදාගන්න. එතකොට ඔයාට කිසි ගැටලුවක් නැහැ. සර් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ එන්නේ මොන වගේ එකක්ද? පුතේ ෆස්ට් පේපර් එකේ පළවෙනි එක නම් එන්නේ 6 වසර ළමයෙකුටත් කරන්න පුළුවන් විදිහ එකක්. සර්වනාම පද වලින් වගේ එකක්. ඊට පස්සේ සෙකන්ඩ් එකේ පළවෙනි එක ඔයාට එන්නේ අපි ඔය අද මුලින්ම කතා කරේ 10 වෙනි ප්‍රශ්නයටත් එකක්. ඒ විදිහ එකක් වෙන්න පුළුවන්. හරි වැරදි වාක්‍යයක් දීලා ඒක නිවැරදි කරන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිකම්ම වචන සිලෙක්ට් කරලා දාන එකක් වෙන්නත් පුළුවන්. හරි ওই විදිහේ වයින් එකක් තමයි පුතේ එන්නේ. හරි. හොඳයි. ඉතින් පුතේ ඊළඟ ප්‍රශ්න විදියට මම තෝරගන්නවා. හරි මේකේ ගැටලු තියෙන දරුවන්ට පුළුවන් හිමීට අහන්න. ඊළඟ ප්‍රශ්න විදියට මම තෝරගන්නවා. පුතේ පේනවනේ ප්‍රශ්න දෙකයි සාකච්ඡා කරේ. පැයකුත් විනාඩි 40ක් ගිහිල්ලා තියෙනවා. දැන් වෙලාව 8:40යි. හරි. ඊළඟ ප්‍රශ්න විදියට මම තෝරගන්නවා මේ කොටසේ නැති ඒ කියන්නේ මේ පේපර් එකේ නොවන වෙන තැනකින් ප්‍රශ්නයක් මොඩල් පේපර් පැක් එකේ ප්‍රශ්නයක්. ඔයාලා ගාව මේක නම් ඇති. මේක හැමෝටම දීලා තියෙන්නේ. ඕකේ පුතේ ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් ප්‍රශ්නයක් අපි බලමු. මොකද දරුවන්ට ඒක පොඩි ගැටලුවක් වෙච්ච නිසා අපි ඒක ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරමු. ඒ කියන්නේ ඒකේ ප්‍රශ්න දෙකක් විතර අපි පිළිවෙලට බලමුකෝ. හරි. මේක කරන්න. මෙන්න මේ ප්‍රශ්නේ කරන්න. ටියුට් එකේ පුතේ මොඩල් පේපර් එක කියන්නේ මොඩල් ක්වෙස්චන්ස් තියෙන එකේ 49 පිටුවට කලින් එක. ඒ කියන්නේ පුතේ ප්‍රශ්න අංක වලින් තෝරන එක ලේසි. පිටු අංක ඕකේ පිළිවෙලට නැහැ. ප්‍රශ්න අංක 12. හරි. question 12 12 කියලා තියෙන එක page number නම් 47 වැටිලා තියෙන්නේ. question 12 වල හරි 12 වෙනි ප්‍රශ්නේ යටතේ තියෙන 3 වෙනි ප්‍රශ්නේ. මෙන්න මේක. ඕක ටිකක් හිතලා කරන්න ඕනේ දෙයක් පුතේ. ඔය තියෙන වරහන් ඇතුලේ තියෙන ක්‍රියාපදයේ සුදුසු ස්වරූපය තමයි දාන්න කියන්නේ. නිසා දාන්න හිතන්න බලන්න. I'll give you 5 minutes. මම ඔයාලට විනාඩි 5ක් දෙන්නම්.
සර් ඔව් පුතේ. රයිස් කියන්නේ මොකද්ද? මොකද්ද පුතේ? රයිස් රයිස් කියන්නේ පැන නගිනවා, ඇති වෙනවා. හරිද පුතේ? හරි. සාකච්ඡා කරමු. Complete the following passage. පහත ඡේදය සම්පූර්ණ කරන්න. The most using the most appropriate form. Appropriate කියන්නේ පුතේ සුදුසු, උචිත කියන එක. වඩා සුදුසු ස්වරූපය තමයි පාවිච්චි කරන්න කියලා කියන්නේ. එතකොට මේ තියෙන ක්‍රියා ස්වරූප වලින් වඩාත් සුදුසු එක. From the verb given within brackets වරහන් තුල දීපු. පුතේ මේ බලන්න. Usually a dispute. පුතේ dispute කියලා කියන්නේ පෞල් ප්‍රශ්න වලට. Family disputes කියලා අපි කියනවා පෞල් ප්‍රශ්න. මෙතෙන්දී එන්නේ usually a dispute. Dispute කියන්නේ පුතේ ප්‍රශ්නයක් කියන එක. හරිද? ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් ඇති වුණාට පස්සේ ආරවුලකදී ආරවුලක් කියලා අපිට කියන්න පුළුවන්. in a home ගෙදරකදී solve කියන්නේ විසඳනවා. හරිද? in a very friendly manner. by අන්න by මෙතෙන්දී ගොඩක් වැදගත් පුතේ. by both husband and wife. පුතේ බිරිඳ සහ ස්වාමියා විසින්. පුතේ මේක මොන ටෙන්ස් එකෙන්ද තියෙන්නේ? active voice ද passive voice very good. Pass- passive voice නිසා පුතේ මෙතන solve කියන එක අපිට තියන්න වෙනවා එක ප්‍රශ්නයක්. a dispute නේ තියෙන්නේ. a dispute කියන්නේ ප්‍රශ්න එකයි. එතකොට වර්තමාන කාලෙන් තනි එකක් නම් අපි පාවිච්චි කරන්නේ is. එතකොට is එක past participle verb එක දාලා තියෙනවා. is solved. එහෙමයි ඕකේ උත්තරය ආවේ. එහෙනම් මේ ඡේදෙ වර්තමාන කාලෙන් යන්නේ. husband and wife after discuss කියලා තියෙනවා. මොකද්ද පුතේ පිළිතුර? ඩිස්කසින් very good. පුතේ after කියන වචනයට පස්සේ මම දරුවන්ට උගන්වලා තියෙනවා. ඒ ගැන මේක කිසිම තර්කයක් නැහැ. ඔයාලට උගන්වලා තියෙනවා. after කියන වචනයට පස්සේ එන්නේ පුතේ ing ක්‍රියාපදයක්. ඒක කොහේ වුණත් එහෙමයි. ඒ නිසා අපි තෝරනවා පිළිතුර ing. එනිසා discussing about it for a certain period of time. ටික කාලයක් යම් නිශ්චිත certain කියන්නේ නිශ්චිත නිශ්චිත කාල පරාසයක් පුතේ සාකච්ඡා කිරීමෙන් පස්සේ පවුලේ ආරවුලක් ආවම ඒක husband සහ wife විසින් බොහොම මිත්‍රශීලීව විසඳ ගන්නවලු. සමහර වෙලාවට අපිට පේනවා මිත්‍රශීලීව විසඳන විදිය. එහෙම මෙහෙම සද්ද ඇහෙනවා, පියාඹන පිරිසි මෝල් ගස් වගේ වෙනවා. ඒ වගේ වෙන්න තියෙනවා. මේ මිත්‍රශීලීව පුතේ විසඳන විදිය. හරි. එතකොට එහෙම විසඳනවා කියලා තියෙනවා. About it for a certain period of time. එක හරි. This system මේ ක්‍රමය මේ පද්ධතිය just පුතේ මේක වර්තමාන කාලයනේ. හරිද? උදව් කරනවා. එතකොට this system එක system එකයි උදව් කරනවා කියලා කියන්නේ පුතේ helps. ඒ නිසා අපිට s අකුරක් විතරයි යෝකට දාන්න තියෙන්නේ. helps the smooth flow of the family. පවුලක බොහොම සියුම් ගලා යෑමට. පවුලක බොහොම සියුම් ගලා යෑමට මේක උදව් කරනවා කියලා තියෙන්නේ helps. එච්චරයි. suggest කියන්නේ ක්‍රියාපදයක් නෙවෙයිද? just කියන්නේ පුතේ විතරයි කියන එක. හරි. ඒ කියන්නේ මේ ක්‍රමය පවුලක සාමාන්‍ය ගලා යෑමට උදව් කරනවා විතරයි. just කියන එකේ අදහස ඕකයි. අපි කිව්වා just came මේ දැන් ආවේ. ඔය වගේ එක පුතේ භාවිතා වෙනවා විවිධ අදහස් වලදී. just කියන්නේ ක්‍රියාපදයක් නෙවෙයි. හරි. මේකේ පුතේ ක්‍රියාපද තමයි මෙතන තියෙන්නේ. ඇයි? ඒක ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ ප්‍රශ්නේ පැහැදිලිව දීලා තියෙනවා පුතේ. form of the verb given in brackets. verb වරහන් ඇතුලේ තමයි පුතේ ක්‍රියාපදේ තියෙන්නේ. අපිට තියෙන්නේ ක්‍රියාපදේ තමයි සුදුසු ස්වරූපෙන් දාන්නේ. ඊළඟට තියෙනවා blank එකක්. ඉස්සරහා මුකුත් නැහැ. මොකද මේක අලුත් වාක්‍යයක්. කෙලින්ම ඉස්සරහා තියෙන වචනයක් මේක. පුතේ තියෙන්නේ consider සර් ස්මූත් කියන්නේ මොකද්ද? smooth කියන්නේ පුතේ හරිම සියුම්. හරි සියුම් smooth. පුතේ මෙන්න මේක හොඳට මතක තියාගන්න. මේක මම අද ඔයාලට කියන point එකක්.
වාක්‍යක මුලින් පුතේ ක්‍රියාවක් යොදන්න තියෙනවා නම් හරිද ඒක විධානයක් නෙවෙයි නම් ඒ කියන්නේ අනකිරීමක් නෙවෙයි නම් ක්‍රියාව තියන්න ඕන පුතේ ing ස්වරූපෙන් සහ මේකේ තේරුම අනුව ගත්තා වුණත් these things මේ දේවල් consider කියන්නේ සලකා බලනවනේ එතකොට සලකා බලනවා කියන එකට පුතේ ගැලපෙන්නේ නැහැ මේ දේවල් සලකා බලනවා හිම වාක්‍ය පටන් ගන්න බෑ අදහස එන්නේ මේ දේවල් සලකා බැලීමෙන් එතකොට සලකා බැලීම කියන අදහස කොහොමද හදන්නේ considering ing එකතු කරලා ඒ නිසා considering these things මේක සලකා බැලීමෙන් it ඒක advice that පුතේ මෙතනදී තියෙන්නේ passive voice කරන කෙනා වාක්‍ය නැහැ කෙලින්ම තියෙන it කියලා එතකොට it කිව්වම එකයි is වෙනවා මේක වර්තමාන කාල නිසා තමයි is ගත්තේ advised කියන එක ed දාන්න වෙනවා හරි මොකද past participle කරන්න ඕන නිසා it is advised that when a problem පුතේ when කියන වචනේත් එක්ක බොහෝ විට අපි පාවිච්චි කරන්නේ past verb එකක් යමක් ඇති වුණු විට ඒ නිසා when arise කියන එකේ past tense එක පුතේ arose ඒ නිසා when a problem arose හරි the best thing ප්‍රශ්නයක් පැන නැගුණම ඇති වුණාම the best thing is lengthy discussion හොඳම දේ තමයි පුතේ ගැඹුරින් සාකච්ඡාව උත්තර ටික හදාගන්න සර් වෙන්න එකයි නවිදියා කියන්නේ වෙන්න එක ක්‍රියාපදේ දෙන්න විදිය ඔව් පුතේ වෙන්න කියන්නේ සාමාන්‍යයෙන් විට කොටහම කියන අදහස අපි ලැන්ග්වේජ් එකේදී කන්ජන්ක්ෂන් එකක් විදියට when use කරනවා එතකොට when වලට පිටිපස්සෙන් තියෙන්න ඕනේ පුතේ past verb අතීත ක්‍රියාවක් පැහැදිලිද ඒකයි මෙතන අපි arise කියන එක arose කියලා ගන්නෙ when a problem arose ප්‍රශ්නයක් පැන නැගුණු විට the best thing is lengthy discussion හොඳම දේ තමයි ගැඹුරින් සාකච්ඡා කිරීම හරිද පුතේ හරි සර් හරි මේ සම්බන්ධ ගැටලු තියෙනම් දරුවෝ අහන්න අපි passive voice කියලා දැනගන්නේ කොහොමද verb එක දීලා නැත්නම් verb එක දීලා නැත්නම් පුතේ passive voice කියලා දැනගන්න තියෙන එක ක්‍රමයයි subject එකෙන් පටන් ගන්නවද නැද්ද කියලා බලන්න subject එකෙන් පටන් ගන්නවා නම් ඒක active voice subject එකෙන් පටන් ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනා පටන් ගන්නවා නම් ඒක active voice ක්‍රියාව කරන කෙනා දීලා නැත්නම් හරි object එකෙන් පටන් ගන්නවා නම් හරි ඒක passive සහ ඊට අමතරව by කියලා තියෙනවා නම් by එහෙම තියෙන ඒවත් passive ඕකෙන් තමයි හඳුන ගන්න පුළුවන් මේකේ PDF එක දාන්න පුතේ මේකේ PDF දෙන්න දෙයක් නැහැ ක්ලාසස් වලදී හැමෝටම දීලා තියෙන්නේ අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෙක් නම් ඒ අයටත් මං ඉල්ලපු අයට ඒ කියන්නේ ඕනේ කියලා සම්බන්ධ වෙනවා කියලා මම දැනුවත් කරපු අයට මැසේජ් එක ඒ කියන්නේ WhatsApp එකෙන් PDF එක එව්වා එහෙම ලැබුණේ නැති දරුවෙක් නම් මාව චුට්ටක් දැනුවත් කරන්න මොකද වෙන්නේ කියලා හතරවෙනි පොයින්ට් එක ආයි කියලා ඕනේ පුතේ හතර කියන්නේ මොකද්ද 1 2 3 4 පුතේ 4 කියන්නේ හතර හරි considering these things මේක ආපු විදිහේ දරුවා අහන්නේ හරිද පුතේ consider කියන්නේ සලකා බලනවනේ එතකොට මෙන්න මෙතනදී පුතේ වාක්‍ය මුලින්ම සාමාන්‍යයෙන් අපි යොදන්නේ අනකිරීමක් නෙවෙයි නම් දැන් අනකිරීම තියෙනවනේ go out එළියට යන්න එළියට ඵල කිව්වත් ඔහොමයි ඊට පස්සේ speak clearly පැහැදිලිව කතා කරන්න speak ඒ වගේ විධානයක් නෙවෙයි නම් පුතේ අපි පාවිච්චි කරන්නේ වාක්‍ය මුල ing ක්‍රියාපදයක් එතකොට මෙතනදී එන්නේ considering these things මේ දේවල් සලකා බැලීමෙන් අපි ඊට පස්සේ කිව්වොත් put නම් putting these things මේ දේවල් දැමීමෙන් හරි වාක්‍ය මුල ක්‍රියාවක් විදියට යොදන්නේ ing ඒක තමයි පොයින්ට් එක හරි එහෙමනම් පුතේ දුවේ ඉතින් මම තීරණය කරනවා අදට පන්තිය නතර කරන්න ඉතින් අද සාකච්ඡා කරපු දේවල් වල යම් ගැටලු තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන් ඒ වගේම පුතේ එහෙම තියෙන ගැටලු ඔයාලට අහන්න මම ලයිව් chance එක දෙනවා අහන්න පුළුවන්
ඒ වගේම මේ ප්‍රශ්න පොත් ඒවා දීලා තියෙනවා පුතේ කරන්න. හරිද? ඉතින් අද ළමයි සැලකිය යුතු ප්‍රමාණයක් සම්බන්ධ වුණා අන්තිම හරිය වෙනකොට. ඒ නිසා පුතේ අඩුපාඩු තියෙනවා පුතේ හදාගන්න. වෙන්න එක ඔව්. වෙන්න එක verb එක past tense වෙන්නේ. වෙන් කියන එකත් එක්ක පුතේ අපි සාමාන්‍යයෙන් ස්පෝකන් වලදී නම් අපිට ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන්. when I go there මං එහි යන විට ඔය අදහස. හරි. ඊට පස්සේ when I speak English මං ඉංග්‍රීසි කතා කරන විට ඔය වගේ. හරිද? හැබැයි පුතේ හරි විදියට කන්ජන්ක්ෂන් එකක් විදියට ගත්තොත් ඔය when කියන්නේ විට කොටහම යමක් අතරතුර යමක් සිද්ධ වෙනවා කියලා කියන්න තමයි අපි ඕක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අනිත් ඕකත් එක්ක යන වචනේ තමයි while WHILE කියලා කියන්නේ. එතකොට while කියන එකත් එක්ක කියන්නේ ing ක්‍රියාපද. when කියන එකත් එක්ක කියන්නේ past verbs අතීත ක්‍රියාපද. එතකොට ඒකයි අපි මෙතෙන්දි තෝරන්නේ ප්‍රශ්නයක් පැන නැගුණු විට. ප්‍රශ්නයක් පැන නැගුණු. හරි. එතකොට නැගුණා කියන අදහස ගන්නෙ past idea එක. එතකොට අපි ගන්නවා when a question arose ප්‍රශ්නයක් පැන නැගුණම. හරි. සර් හෙටත් ක්ලාස් එක තියෙනවද? හෙට නෑ පුතේ. හෙට සිකුරාදානේ. ආයි තියෙන්නේ සෙනසුරාදා. සෙනසුරාදා උදේ ක්ලාස් එක ආයි තියෙන්නේ. සෙනසුරාදා Okay, උදේ sir. 4:00. හරි. එහෙනම් අපි ලබන සතියේ මුණ ගැහෙමු. කන්ජන්ක්ෂන් ඉතුරු ටික කරන්නකෝ කියලා වෙත් තියෙනවා. හරි එක කරමු. සර් රෝස් කිය මොකද්ද? රෝස් කියන්නේ පුතේ ඇති වෙනවා. පැන නගිනවා. හරි. සෙනසුරාදා උදේ පුතේ මොඩල් verb සහ කන්ජන්ක්ෂන්ස් වල ඉතුරු ටික කරමු. එහෙනම් අපි සෙනසුරාදා උදේ මුණ ගැහෙමු. එතෙක් ඔබට සුබදායි. සර් 9 වසරේ තියෙන කවද? පුතේ 9 වසර තියෙන්නේ හෙට උදේ 5ට. හෙට උදේ 5ට. සර්. හරි. සර් සෙනසුරාදා ක්ලාස් එකක් තියෙනවා ඒක නිසා එන්න වෙන්නේ නැහැ. වීඩියෝ එක දෙන්නම් පුතේ. සෙනසුරාදා අපි දිගටම ක්ලාස් එක කරපු වෙලාව සෙනසුරාදා කියන්නේ. සෙනසුරාදා ක්ලාස් තියෙනවා නම් පුතේ අනිවාර්යෙන් මගෙන් වීඩියෝ එක ඉල්ලගෙන පාඩම කවර් කරගන්න. හරිද? ඒකේ ගැටලු තිබුණොත් ඊළඟ දවසේ ජොයින් වුණාට පස්සේ මගෙන් අහන්න සර් කලින් දවසේ මේකේ මෙන්න මෙහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක චුට්ටක් කියන්න කියලා මගෙන් ඒකේ ප්‍රශ්නයක් තිබුණොත් අහන්න. හරිද? හා සර්. හරි. එහෙනම් පුතේ අපි සෙනසුරාදා උදේ මුණ ගැහෙමු. Stay home. Thank you Stay sir. safe. And Thank good you, night sir. all of you. Okay, welcome. Good night, Most sir. welcome. Good night. Good night. Thank you. Good night. Thank you Good sir. night, sir. Good Thank night. you, sir. Okay, good night. Good night, Good sir. night sir. Okay, good night.